රයිට් එන ආරම්භ කරමු. මොකද කාල වේලා ප්‍රශ්නයක් තියෙනවා අපි ඉවර කරගන්න ඕනේ. හරි එන කට්ටිය අපි වැඩි කරමු. මේ පාඩම ඔය කට්ටියන්ට මේ PowerPoint presentation එකක් විදිහට කරන්න බෝඩ් එකේ තියන්න මේ තියලා ලියන්න බෑ මේ සටහන් දෙන්නේ අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මම YouTube එකේ දාපුවම මොන අය පාරක් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඊට අදාළ කොටස් ටික කියව ගත්ත පුළුවන්. මේක මේ සටහන් දීලා කරන වැඩක් නෙමෙයි. එතකොට ඔකට්ටියන්ගේ ඕලෙවල් විභාගයේ විශේෂයෙන්ම රචනා ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්නේ එන්නේ මේ පාඩමෙන්. ඒ කියන්නේ 11 15 වෙනි පාඩම. ජෛව ගෝලීය පාඩමෙන් එන්නේ. ඒකේ මාතෘකා ප්‍රධාන මාතෘකා තියෙනවා 5ක්. ඒ පහෙන් එක මාතෘකාවක් අර ජීවන රටාව වෙනස් වීම හා ඊට සම්බන්ධ ගැටලු සම්බන්ධ පාඩමක් අපි උට කලින් එක කතා කරා. අද කතා කරන්නේ විශේෂ පාඩමක්. විශේෂම රචනා ප්‍රශ්න ගොඩක් අහනවා. ඒ වගේම මේකෙන් බහුවර්ණත් ගොඩක් අහනවා. ඒක නිසා විවිධ පරිසර දූෂක හා ඒ වගේ බලපෑම් කියන මාතෘකාව තමයි අද කතා කරන්නේ. ඉතින් අහගෙන තමයි ඉන්න ඕනේ. ඊට පස්සේ මම මේ පසුගිය විභාග ප්‍රශ්නකුත් මේකෙන් කරනවා. හරිද? ඒක නිසා දැන් අපි PowerPoint presentation එක ඕනෙම නම් කොල කැල්ලක් තියන පොඩි පොඩි ඒවා ටික ලියා ගන්න පුළුවන්. නමුත් මේක මම ඔකට්ටියන්ට WhatsApp group එකට මේ සමහර notes එව්වා PDF එකක් විදියට. මේකත් පස්සේ PDF එකක් විදියට දානවා. හරිද? එතකොට ඔන්න print out එකක් කරගෙන හරි බලන්න ලියන්න පුළුවන්. ඒක නිසා 15 වෙනි පාඩමේ මාතෘකා පහෙන් එකක් ඉවරයි. දැන් අනිත් මාතෘකාවද කතා කරන්න. ඒකත් විශේෂ මාතෘකාවක්. විවිධ පරිසර දූෂක හා ඒවායේ බලපෑම් කියන එක බලමු දැන්. හරි? එතකොට different environmental pollutant and their effect කියන එක තියෙන්නේ. එතකොට මේ ඉස්සර කාලේ මිනිස්සු වගේ නෙමෙයි දැන් මිනිස්සු ඉතා සංකීර්ණයි. විද්‍යාවේ දියුණුවත් සමගම කර්මාන්ත ශාලා වැඩි වුණා. විශේෂයෙන්ම ඔකට්ටිය ඉගෙන ගන්න ඉතිහාස පාඩමේ කාර්මික විප්ලවය දන්නවා. එතකොට කර්මාන්ත වැඩි වුණාන් පස්සේ තමයි මේ වගේ විවිධ විෂ ද්‍රව්‍ය නිකුත් වුණා, වායු වර්ග නිකුත් වුණා, ජලයටත් බලපෑවා, වායු ගෝලයටත් බලපෑවා, පරිසරයේ හැමතැනටම බලපෑවා. එතකොට ඒක මිනිසුන්ට විතරක් නෙමෙයි අනිත් ජීවීන්ට ජීවත් වෙන්න හොඳ තත්ත්වයක් ඇති වුන්නේ නැහැ. ඒක නිසා මේ ගැන අපි වැඩියෙන් කතා කරන්න වෙනවා. මොකද මිනිස්සු ජීවත් වෙන්න එපා. ඒක නිසා මේක බලපාන්නේ කොහොමද, මේකෙන් වැළකෙන්නේ කොහොමද, ඒ සම්බන්ධව තියෙන ප්‍රධාන පාරිසරික ප්‍රශ්න ටික අපි දැන් බලමු. එතකොට ඉස්ලාම එක තමයි environmental pollution කියන්නේ. පරිසර දූෂණයේ අර්ථ දක්වන්නේ කොහොමද? ඒ වගේ අර්ථ දැක්වීම විභාගය දැනගන්න ඕනේ. ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන්න ඕනේ. අන්නේ දූෂක ද්‍රව්‍ය පරිසරයට එක් වෙච්චාම ඒකට කියනවා පරිසර දූෂණය කියලා. එතකොට අර්ථ දැක්වීම මතක තියාගන්න. ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය. සතුන්ට ශාකවලට අපිට ජීවත් වෙන්න අමාරු විදිහට යම් ද්‍රව්‍යයක් එකතු වෙනවා නම් පරිසරයට අන්නේ සිද්ධියට කියනවා පරිසර දූෂණය කියලා. එතකොට මේක පිටරටවල වල ගොඩාක් ආකාරයට බෙදෙනවා. ලංකාවේ බෙදන්නේ ආකාර තුනකට. පරිසර දූෂණයේ ප්‍රධාන ආකාර තුනයි. පස දූෂණය, ජල දූෂණය හා වායු දූෂණය. මේක තව ශබ්ද දූෂණය, විවිධ ආලෝක දූෂණය කිය කොටස් වලට බෙදෙනවා. ඒකම අපි ඉදිරියට කතා කරනවා. මෙහිදී ඔකට්ටියන්ට මම වෙන්නේ මේ කතා ටික විතරයි. හරිද? පිටින් පිට කට්ටිය ඇඩ්මිට් වෙනවා. මේ එක බලන්නත් ඕන. එතකොට අපි කතා කරමු ඒකෙන් එන ප්‍රශ්නත් එක්ක පස දූෂණය, ජල දූෂණය හා වායු දූෂණය. මම හිතනවා ඔයයන්ට පේනවා ඇති. හරි? එතකොට අපි ඊළඟ කොටසට යමු. ඒතර මතක තියාගන්න. එතකොට පරිසර දූෂණය අර්ථ දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම පරිසර දූෂණයේ ආකාර තුන පස දූෂණය, ජල දූෂණය හා වායු දූෂණය ගැන අවබෝධයක් ඔකට යන දැන් ලබා ගන්න යන්නේ. එතකොට මෙන්න මේ දූෂණය, පරිසර දූෂණය සිදු වෙන්න බලපාන කරුණු මොකක්ද? factor affecting environmental pollution. එහිදී ඔකට්ටියට කාරණා ගොඩක් තියෙනවා. මෙන්න මේවා තමයි ප්‍රධාන වශයෙන් පරිසර දූෂණයට බලපාන්නේ. එහිදී ඉස්ලාමික බලන්න කෘෂි රසායනික ද්‍රව්‍ය, agrochemical waste. අත වශයෙන්ම අපි ගොවිතැනට ඉස්සර දැම්මේ ස්වභාවික ඒවා.
කියන්නේ කොම්පෝස්ට් පොහොර වගේ නැත්තම් දි รา පත් වෙන ශාක සත්ව කොටස්නේ. නමුත් පස්සේ අපිට වැඩි ආදායමක් ගන්න මහා පරිමාණ කෘෂිකර්මාන්තයේදී ඒකට කෘතිම පොහොර ඊළඟට කෘමිනාශක ඊළඟ දිලීර නාශක වාගේ අන්නේ වගේ වගාවට කෘතිමව එකතු කරපු જાති විශාල වශයෙන් පොහොර ගහනවනේ දැන් අන්නේ පොහොර ගහන ඒවා කෘමිනාශක ගහන ඒවා ඊට පස්සේ ජලාශය වලට හොදාගෙන ගිහිල්ලා ඇති වෙන බලපෑම. ඒ කාර්මික අපද්‍රව්‍ය. ඒක කර්මාන්ත ශාලා ගත්තාම කර්මාන්ත ශාලා වලින් විශාල වශයෙන් දුම් වර්ග. හරිද? කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් වගේ පිට වෙනවා. ඊට අමතරව දැන් ගල්ලංගුරු බලාගාර ගත්තොත් ඒ වගේ සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු පිට වෙනවා. තව දුම් වර්ග, දූවිලි වර්ග. අන්න ඒක නිසා කාර්මික අපද්‍රව්‍ය ගත්තාම ඒව මොනවද කියන අදහස කට්ටියන්ට තියෙන්න ඕනේ. කර්මාන්ත ශාලා වලින් මොනවද පිට වෙන්නේ? අනේ කර්මාන්ත ශාලා වලින් පිට වෙන ಜಾති ගැන අවබෝධය තමයි ඒක එතන බලාපොරොත්තු වෙන්නේ. හරි එතකොට ඊළඟට එක තියෙන්නේ මොකද්ද? හරිතාගාර වායු. හරිතාගාර වායු කියන්නේ මෙතන දැම්පත තියන්න පස්සේ වෙන මුගන්නනවා. හරිතාගාර වායු කියන්නේ අත් වශයෙන්ම මේ පෘථිවි වායු ගෝලයේ උෂ්ණත්වය වැඩි කිරීමට හේතු වන වායු. ඒකටත් අයිති වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් හරිද? මීතේන් ඔය කුණු දාලා තියෙන හැමතැනම මේ කුණු කඳු වලින් මීතේන් වායු පිට වෙනවා. ඒක කාබන් ඩයොක්සයිඩ් අනිවාර්යයෙන්ම කර්මාන්ත ශාලා වලින් රත වාහන වලින් පිට වෙනවා. ඉතින් අන්නේ වගේ වායු වර්ග තියෙනවා. නයිට්‍රජන් වල විවිධ ඔක්සයිඩ් වර්ග තියෙනවා. අපි එහෙම දානවා එක වර්ග තියෙනවා. අන්නේ වගේ දේවල් විතරක් නෙමෙයි ජල වාෂ්පත් මේකට අයිති වෙනවා. මොකද වායු වල උෂ්ණත්වය වැඩි කරන්නේ. මීට අමතරව මේ ශීතකරණ දැන් නම් අඩු කරලා තියෙන්නේ වායු සමීකරණ වලින් පිට වෙනවා ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්. මෙන්න මේවට තමයි හරිතාගාර වායු කියන්නේ. මේවත් පරිසර දූෂණයට හේතු වෙනවා. ඒක පරිසර දූෂණ බලපාන සාධක ටික තියෙනවානේ. කුෂි රසායනික ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, හරිතාගාර වායු එහෙම කියා. ඒතකොට ඒවට පොඩි උදාහරණ කට්ටිය දැනගන්න ඕනේ. ඒතකොට බැර ලෝහ කියන්නේ බරින් වැඩි ලෝහ. බැර ලෝහ වලට කට්ටිය සම්බන්ධ වෙන්න අයිති වෙන්නේ රසදිය. මෙන්න මේක Hg ඒවා දැනගන්න ඕනේ. කැඩ්මියම් CD කැඩ්මියම් ආසනික් වගේ ඒවා තියෙනවා. ඒවට කියන්නේ බැර ලෝහ. ඒවා ශරීරවලට ඔච්චාම ජීවීන්ගේ ශරීරවලට ගියාම ඉතා විසයි. ඊළඟට ඊයම් නෝ යනවා. විශේෂයෙන්ම දැන් බලන්න මේ වගේ බැර ලෝහ තව ටික වීඩියෝ එකකින් පෙන්නනවා. ඔය කට්ටිය විශාල වශයෙන් ෆෝන් භාවිතා කරනවා. ෆෝන් වල බැටරි බැස්සහම ඒවා ටික පරිසරයට දානවා. ඊළඟට ඔය බල්බ් තිබ්බා ඉස්සර CFL බල්බ් ඊළඟට අර ටියුබ් ලයිට් කියන්නේ ඒ වගේ තියෙන රසජීව වගේ කොටස්. ඊළඟට ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වෙනම කතා කරනවා. අන්නේ දේවල් වලින් බැර ලෝහ එක් වෙනවා. විශේෂයෙන්ම එතකොට කර්මාන්ත ශාලා වලින් එක් වෙනවා. ඊළඟට ගල්ලඟුරු බලාගාර වලින් ඊළඟට වෛද්‍ය උපකරණ වල භාවිතා කරන රසදිය වගේ ඒවා එකතු වෙනවා. ඊට පස්සේ කුෂි රසායනික ද්‍රව්‍ය වෙනකොට දානකොට ආසනික් එකතු වෙනවා. අන්න ඒක නිසා ඒ දේවලුත් වායු ගෝලයට එකතු වෙනවා. මේ ඔක්කොම මිනිසා කරන විවිධ කටයුතු වලින් තමයි පරිසරයට මේවා එකතු වෙන්නේ. ඒ ගැන අවධානයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන අංශුමය අපද්‍රව්‍ය. ඒ කියන්නේ චූටි අංශු. හරිද? එතකොට දැලි කියන්නේ කාබන් අංශු, දූවිලි අංශු, ඇස්බෙස්ටෝස් අන්න ඒ වගේ අංශුමය අපද්‍රව්‍ය තමයි මේකට අයිති වෙන්නේ. දූවිලි, ඇස්බෙස්ටෝස්, කාබන් අංශු, දැලි කියන්නේ අනේකට තමයි අංශුමය අපද්‍රව්‍ය. ඒතර ගෘහස්ත අපද්‍රව්‍ය ගත්තොත් ඔය කට්ටිය ගෙදර විශාල වශයෙන් අයින් කරන දේවල් තියෙනවා. ෂැම්පු පැකට් එකේ ඉඳන් ෂැම්පු බෝතලේ හරිද? ඒ වගේ විවිධ දේවල් ගෙදරට ගේන යෝගට් කෝප්පේ අන්න ඒ වගේ විශාල වශයෙන් අයින් කරනවා. ඊට පස්සේ තව පරිසරයට මල ද්‍රව්‍ය අයින් කරනවා. හරිද? අන්න ඒ වගේ ඊට කුණු අයින් කරපුවාම ඒ වගේ මීතේන් හැදෙනවා. ඒක නිසා ගෘහස්ත අපද්‍රව්‍ය ගත්තොත් ඔය කට්ටිය විශාල වශයෙන් ඊවල භාවිතා කරන දේවල් ඊළඟට වීදුරු ඇඳුම් ඔය කට්ටිය දැකලා ඇති අර
කුණු ගේන්න යන එක්කෙනා එක එක දේවල් වෙන් කරලා එක් කරනවා. අන්නේ ඔක්කොම අයිති වෙනවා. පිඟන් බෙදිච්චාම පිඟන් වල ඒවා ඒ හැම දෙයක්ම තමයි ගෘහස්ත අපද්‍රව්‍ය කියලා ඉන්නේ. ගෙදර අයින් කරන જાති. දැන් ගෘහස්ත අපද්‍රව්‍ය එකක් ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟට මෙයාස් වල ලොකුම කතාව වෙන්නේ පරිගණක භාවිතා කරනවා ඔන්ලයින් අධ්‍යාපනයේට. එතකොට ඒවා කැඩිච්චාම ඒවා අයින් කරනවා. ඒ වගේ බැටරි අයින් කරනවා. අන්න ඒ වගේ විශාල වශයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අද අපිට භාවිතා කරන්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කැඩනම් පස්සේ රිපෙයාර් කරන්න බැයි නම් අපිට අයින් කරන්න ඕනේ. යන්නේ පරිසරයට. ඊට අමතරව ඔය කට්ටිය දන්නවා පිටරටවල අයින් කරන ඔක්කොම ටික දාන්නේ ලංකාවට. එක්ක අපි ලංකාවේ නැති බැරි හින්දා ඒවා ගෙනත් ටික කාලයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ කැඩනම් පස්සේ ඒවා ගන්න නැහැ කවුරුවත්. ඒවා ගන්න ඊට පස්සේ ඔක්කොම අපේ රටේ තමයි ඒවා තියෙන්නේ. එක්ක පොළොව යට වල්ලනවා. ඊට පස්සේ පොළොව යට ගල්ලපුවාම මේකේ තියෙන රසදිය වගේ ඒවා ටික ඔක්කොම පොළොවට ගිහිල්ලා ලිං වලට ජලාශ වලට යනවා. ඊට පස්සේ ඒ ජලාශ දූෂණය වෙනවා. හරිද? ඒක නිසා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගැන කතා කරන්න දෙයක් නැහැ. අපි හැම වෙලාවෙම භාවිතා කරන දේවල් ටික. ඊට පස්සේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කෙලින්ම අපි ලංකාවට බලපෑමක් නැහැ. පිටරටවල තමයි න්‍යෂ්ටික බලාගාර තියෙන්නේ. ඉතින් මේ බලාගාරය පිපුරුවෙන් පස්සේ විශාල රටවල් වලට යනවා. එහෙම නැත්නම් ඒ රටවල් වල තැන් වලට ගිහිල්ලා ඒවා සතුන්ට ඇවිල්ලා ඒ සතුන්ගේ මාර්ගයෙන් අපි බොන කිරි වලට අපි කිරි බොන්නේ මොකක් කියලා පිටරටින් ගෙනල්ලානේ. අන්න එතකොට ඒ වගේ වරහා අපේ රටටත් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ලැබෙනවා. එතකොට පරිසර දූෂණය වෙන්න බලපාන සාධක මොනවද කියලා අහුවම කෘෂි රසායනික ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, හරිතාගාර වායු, බැරලෝහ, අංශුමය අපද්‍රව්‍ය, ගෘහස්ත අපද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වගේ අපිට එහෙම වර්ග කරන්න පුළුවන්. එතකොට ඒ වර්ග කරපුවාම ඒකට අදාළ උදාහරණ මෙන්න මේ ಜಾති මොනවද? කෘෂි රසායනික ද්‍රව්‍ය කියපුවම කෘත්‍රිම පොහොර, කෘමිනාශක, වල්නාශක ඒ ಜಾති. කාර්මික අපද්‍රව්‍ය කර්මාන්ත ශාලා වලින් පිට වෙන ಜಾති. ඒක ද්‍රව්‍යමය වෙන්න පුළුවන්, ශක්තියක් වෙන්න පුළුවන්, අධික ශබ්දේ වෙන්න පුළුවන්. හරිද? වායුමය, ද්‍රව, වායු වලට එන්නත් පුළුවන්. ඒ හින්දා විවිධ දේවල් තියෙනවා. ඒ හින්දා මේ ගැන ඔබ යම්කිසි අදහසක් අරන් තියන්න ඕන අපේ පාඩමේ ඉදිරියට යන්න. හරිද? ඊට පස්සේ අපි බලමු ඒකේ කතාව මෙන්න මෙහෙම. Process of making land, ඔබට බලා ගන්න මොකද වෙන්නේ කියලා? water, air, or other parts of the environment dirty and not safe or suitable to use. Pollution can be done through the introduction of harmful materials into the environment. These harmful materials are called pollutants. Pollutants can be natural or created by human ස්වභාවිකවත් වෙන්න activity. පුළුවන් මිනිහයි ක්‍රියාකාරීත්වය නිසා Volcanic වෙන්න ash පුළුවන්. දැන් ස්වභාවිකව තමයි මේ and smoke from forest fires ගිනි are කන්දෙන් natural ඊළඟට pollutants. වනාන්තර ගිනි ගන්න ස්වභාවිකව වෙනවා. Exhaust gases from factories, නමුත් මේවා මිනිහා කරන smoke ඒවා. from burning plastics, trash in ප්ලාස්ටික් water, එකෙන් පුච්චනකොට ඊටාම විස જાතිය වෙන all පිළිකා කාරක pollutants හැදෙනවා. created by human activity. මේ Pollutants stand ජලාශයක් for ගත්තාම quality ජලාශයේ of මිනිස්සු water දාපුවා. and land. Many things that are useful to people produce pollution. ඔක්කොම මිනිස්සු තමයි මේ Burning දේවල් කරන්නේ. coal to create electricity pollutes the දැන් මේ air. ගල්ලඟුරු දහනය කරනවා විදුලිය Pesticides ගන්න. are chemical poisons used to kill weeds and insects Many- seep into waterways කෘෂි and අපද්‍රව්‍ය. pollute water. ඊට පස්සේ මේ ජලාශය වලට එකතු වෙනවා. Cars produce pollutants from No, their exhaust pipes. වාහන වල තියෙන දුම්බටෙන් එනවා වායු Pollution වලට is එකතු වෙනවා. harmful to the natural world and human health. එතකොට ඒක ස්වභාවික පරිසරයටයි All living ජීවීන්ට things මිනිහාට depend on Earth's supply of air බලපානවා and මේවා. water. When these resources are polluted, all forms of life are ඔන්න threatened. පෘථිවියට සිද්ධියට බලපාන්නේ Babies මිනිස්සු. are born with birth defects in some of the ළමයි world's ඉපදෙන්නේ රෝග most ඇතිව. polluted places. ඉපදුන ගාමම ලෙඩ. Children have lost 30 to 40 IQ points, and අන්න life expectancy බුද්ධිය අඩු may වෙනවා. be as low as 45 years because of many diseases. අන්න අවුරුදු 45 කොට Pollution is ලෙඩ a ගොඩයි. global problem. Urban areas are more polluted than the countryside. Pollution can spread to remote places where no people live. For example, pesticides and other chemicals have been found in the Antarctic ice sheet. මිනිස්සු නැති In the ඇන්ටාර්ටිකාක පැත්තේ northern Pacific කෘෂි රසායනික Ocean, a ද්‍රව්‍ය huge තියෙනවා. මිනිස්සු කරන collection වැඩවලින්. of microscopic plastic particles forms what is known as the Great Pacific Garbage Patch.
අර කොයිතරම් කුණු There are ප්‍රමාණයක් various තියෙනවද? types of pollution. ඒතර මේ විදිහට Air pollution, පරිසර දූෂණය water බෙදන්න පුළුවන්. pollution, වායු දූෂණය, land ජල දූෂණය, pollution, ගොඩබිම දූෂණය, noise pollution, ශබ්ද දූෂණය, light pollution, ආලෝක දූෂණය, thermal pollution, තාප දූෂණය, plastic pollution, ප්ලාස්ටික් ඉන්න දූෂණය. ඒකින්ද අර e-waste ඊළඟට pollution, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසා දූෂණය. අර air අපි අර pollution. කරපු Air කතාවකට pollution වැඩි කර. occurs when gases, dust particles, smoke, ඔන්න or දුම odor are introduced into the atmosphere in a way that makes it harmful to humans and animals. ඔන්න සතුන්ට Air pollution causes Benhati. global warming and acid rain. වායු ගෝලීය දූෂණය හින්දා තමයි Water අම්ල pollution. වැසි ගෝලීය උණුසුම වැඩි Water වෙන්නේ. pollution is the contamination of water bodies by human activities. Water pollution is the presence of harmful මිනිහා materials ක්‍රියාකාරීත්වය in නිසා water, ජලයට such as එක් වෙන sewage, ද්‍රාතිය. waste from farms, factories, dissolved ඔක්කොම metals, මුහුදට දාන and මුහුදට crude එකතු කරන oil නැව් වල stolen කොටසුයි. from oil tankers. Pollution causes harm to organisms living in water and can also harm people's health. Land pollution. Land pollution is when waste is not disposed of properly or during agricultural practices, when Mushka- humans mushka throw meka- chemicals onto the soil යාදීන්ද in the එන හැටි. form of pesticides, insecticides and fertilizers. ඔන්න පොහොර This කුමිනාශක may වල්නාශක cause නිසා diseases in both වෙන humans දූෂණය. and animals. Noise pollution. ශබ්ද දූෂණය. Sound is a threat to our daily lives. ඔන්න Noise is an unwanted sound which produces unpleasant effects and discomfort on the ears. ඉස්කෝලේ යද්දී ඔය වගේ ශබ්ද එනවා නේද? Noise pollution, also known as sound pollution. This includes the sound of vehicles, loudspeakers, etc. Noise pollution can cause ear problems අන්න. or even අනේ permanent ආබාධ ඇති වෙනවා මේ deafness. ශබ්ද දූෂණය හින්දා. Light pollution. ආලෝක දූෂණය. Light pollution is the excessive and prolonged use of artificial lights in a way that results in the brightening of night skies, disrupting natural cycles and activities of wildlife. It causes health problems in humans as well as preventing humans from observing stars and moon in the night. Plastic pollution. Plastic pollution is the accumulation of plastic products in the environment which adversely affects animals and human. ඔව් තියෙනවා යනවා. Thermal pollution. Oh. A common cause of thermal pollution is the use of water from rivers or any water bodies as a coolant by power plants and තාප industrial බලාගාර වලින් එන රස්නේ manufacturers. හින්දා. ඊට පස්සේ ඒවා Then රස්නේ they වතුර put මුහුදට stagnant ජලාශ වලට water දාපුවා මේ into the ජලාශ river වලට and බලපානවා. so raises the temperature and decreases the oxygen content of the water. ඊට පස්සේ ජලයේ ඔක්සිජන් ප්‍රමාණය E-waste අඩු වෙලා pollution is called ඔන්න electronic ඔය කට්ටිය waste භාවිතා pollution. කරන ෆෝන් වලට නිසා Electronic waste pollution is the form of pollution caused by the discarded electrical or electronic devices. Used electronics, which are destined for reuse, resale, salvage, recycling, or disposal, are also considered e-waste. When e-waste is warmed up, toxic chemicals are released into the air, damaging the atmosphere. When electronic waste is thrown away inland, their toxic materials seep into groundwater, affecting both land and sea animals. Let us try to reduce pollution and make our earth a healthier place අන්න to මේ live. වගේ ලස්සන පෘථිවියක් හදාගන්න නම් ඔකට්ටිය ලොකු කැපවීමක් වෙන්න ඕන. දැක්කනේ කම්පියුටර් කෑලි, ෆෝන් කෑලි ඔක්කොම පරිසරයට එකතු වෙච්චාම ඊළඟට කර්මාන්ත ශාලා වලින් මේ වෙච්චාම ඇතිවන බලපෑම. හරි? එතකොට මේ ඉංග්‍රීසි මාධ්‍ය ළමෙක් ඉන්න ඒ කට්ටිය කියන්නේ when harmful substance contaminate the environment it is called pollution. ඒ කියන්නේ හානිකර දෙයක් සම්බන්ධ වුණොත් පරිසරයට එකතු වුණොත් ඒක තමයි පරිසර දූෂණය කියන්නේ. ශාකා සතුන් ජීවීන්ට හානිකර ද්‍රව්‍ය පරිසරයට එකතු වීම පරිසර දූෂණය. සරලව එහෙම ලියවත් ඇති. ඊට පස්සේ තවත් මේ අර්ධ දැක්වීම් තියෙනවා. එතකොට අපි
පස දූෂණය, ජල දූෂණය, වායු දූෂණය කියලා කතා කරාට පිටරටදී කතා කරනවා කියන්නේ ඇත්තටම මෙහෙම තියෙනවා. එයා වෝටර් මැරීන් කියන්නේ සාගරයේ තර්මල් තාපය, සොයිල් පස, නොයිස් ශබ්දය, නියුක්ලියර්. ඒ වගේ මේ පරිසර දූෂණයේ ආකාර ගොඩකට අපි බෙදීම සිදු කරනවා. හරිද? එතකොට මේ පරිසර දූෂණයට එක් වෙනකොට විශේෂයෙන්ම වායු දූෂණය ගැන කතා කරද්දී ඒකට එකතු වෙන ಜಾති වලට කියනවා හරිද? දූෂක, පොලියුටන්ට්. එතකොට ඒකේ විශේෂයෙන්ම මේ කාබන් මොනොක්සයිඩ්. හරිද? වලින් අපිට මේ හුස්ම ගන්න අමාරු වෙනවා. හරිද? මොකද ඔක්සිජන් ප්‍රමාණය අඩු කරනවා. කාබන් ඩයොක්සයිඩ් වලින් මොකද කරන්නේ? හරිතාගාර ආචරණයමත් පෘථිවිය උණුසුම් කරනවා. හරිද? ඊට පස්සේ සල්ෆර් ඩයොක්සයිඩ් වලින් විශේෂයෙන්ම අම්ල වැසි ඇති කරනවා. ඒ වගේ මේ ಜಾති වලින් විවිධ බලපෑම් ඇති කරනවා. ඒ බලපෑම් මොකද්ද කියලා තමයි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ. හරි? මේ කට්ටිය හුඟක් කරලා ඔය පහුවෙල එකතු වෙන එතකොට පාඩමේ භාගයක් ගිහිල්ලා එතකොට හරි අමාරුයි. දැන් ක්ලාස් එක නම් අර දේකර විද්‍යාලය පැවැත්වෙන ක්ලාස් එකේදී උදේ ආපුවම ඔක්කොටම එක විදිහේ කරන්න පුළුවන්. මේ Zoom ක්ලාස් එකේදී කට්ටිය ඉතින් එක එක වෙලාවට එකතු වෙන්නේ. එතකොට ඒ වෙලාවට මම කරන්න බෑ. හින්දා අපේ පන්ති තියෙන ඒවාට සහභාගී වෙන්න. ඊට අමතරව තමයි මේ විභාග ලියන ළමයිට මේ අවසාන පාඩමෙන් ප්‍රශ්න අහන හින්දා ඒවට උපකාරයක් ලෙස මේක කරන්න. නමුත් ඉතින් මොකටද මුලින් ඉඳන් මේකට සහභාගී වෙන්නේ නැහැ. ඊළඟ පන්තින ළමයි සංඛ්‍යාවත් එක්ක බලද්දී ඉතාලම සුළු පිරිසක් තමයි සහභාගී වෙන්නේ. ඉතින් මේ කට්ටිය පස්සේ YouTube එකකින්වත් ඒක අධ්‍යයනය කරන්න. එතකොට මෙන්න මෙහෙම පරිසරයට ಜಾති එකතු වෙච්චාම ඇති වෙනවා විවිධ බලපෑම්. මේ මිනිසුන්ගේ සෞඛ්‍යයට බලපෑම් ඇති වෙනවා. ඊට පස්සේ පරිසරයේ උණුසුම වැඩි වෙලා ඒ සෞඛ්‍යයට බලපානවා. මිනිසුන්ට විතරක් නෙවෙයි වෙනත් ජීවීන් වද වෙනවා. ආහාර හිග වෙනවා. හරිද? ප්‍රතිශක්තිය අඩු වෙනවා. කාරණා ගොඩක් බලපානවා මේ පරිසර දූෂණය නිසා. ඉතින් එහිදී මේ පරිසරයට එකතු වෙන මම කියවනේ කුෂි කර්මාන්තයේදී කර්මාන්ත ශාලාවලදී විවිධ වර්ගයේ ඒවා දැන් අපි කතා කරා. ඒවා එක් වෙච්චාම කෙලින්ම මෙන්න මේ ඒවා හින්දා මේව බලපානවා කියලා අපි කාරණා ටිකක් හොයාගෙන තියෙනවා. විශේෂයෙන් විභාගයෙන් මෙන්න මේ ටිකෙන් ප්‍රශ්න අහලම තියෙනවා. ඒක මම පෙන්නන්නම්. එතකොට පරිසර දූෂණයේ අහිතකර බලපෑම් කොටස් දෙකකට බෙදෙනවා. ඍජු බලපෑම් හා වක්‍ර බලපෑම් කියලා. එතකොට ඍජු බලපෑම් ටික මේවට කටපාඩම් කරගන්න ඕනේ. මොකද්ද? පරිසර දූෂණයේ ඍජු බලපෑම් අම්ල වැසි ඇසිඩ් රේන් කියන්නේ. ඊළඟට ගෝලීය උණුසුම වැඩිවීම ග්ලෝබල් වෝමින්. ඕසෝන් ස්තරයේ හායනය. ඩිප්ලීෂන් of ozone layer. ඊළඟට ප්‍රභා රසායනික භූමිකාව. ෆොටෝ කෙමිකල් ස්මෝග්. ජෛව එක්රැස්වීම, බයෝ මැග්නිෆිකේෂන්, සුපෝෂණය, යුට්‍රිෆිකේෂන්, විකිරණශීලී මට්ටම ඉහළ යාම. නියුක්ලියස් බේස් මැටීරියල් ටික වැඩි වෙනවා. එතකොට අපි බලමු පොඩ්ඩක් ඒ ගැන විස්තරයක්. මේ තියෙන්නේ ඊට කලින් අරක කියේ පරිසර දූෂණයේ ඍජු බලපෑම. අම්ල වැසි, ගෝලීය උණුසුම වැඩිවීම, සුපෝෂණය වගේ ඒවා. එහෙම නැතුව මේවත් මේ පරිසර දූෂණයේ හින්දා තමයි බලපෑවේ. හින්දා පරිසර දූෂණයේ වක්‍ර බලපෑම් මොනවද? ජීවීන්ට වාසස්ථාන අහිමි වෙනවා. සතුන්ට අනිවාර්යයෙන්ම පරිසරයේ විනාශ වෙලා යච්චාම වාසස්ථාන අහිමි වෙනවා. මිනිසුන්ටත් ඕක බලපානවා. ජීවත් වෙන්න බැරිව ගන්ධස්තරය ගහලා ඒ පරිසරයේ ඉන්න බැරි නම් ඉතින් යන්න වෙනවා. ඊට පස්සේ නියඟවල් ඇවිල්ලා අන්තිමට කාන්තාරයක කෙලින්ම නැති වුණාට කෙලින්ම කාන්තාරය ඇති වෙන්න බලපානවා. ඊළඟ ශාක වල පළදාව අඩු වෙනවා. ඊළඟට ස්වභාවික පරිසරය විනාශ වෙනවා. ඊළඟට මිනිසුන්ට සෞඛ්‍ය උපද්‍රව ඇති වෙනවා. ඇදුම වාගේ රෝගී තත්ත්ව ඇති වෙනවා. පිළිකා ඇති වෙනවා. ඒකින සෞඛ්‍ය උපද්‍රව ඇති වෙන්නේ මේ පරිසර නිසා. හරිද? ඊළඟට මතක ඇති ඊයේ පෙරේදා ඉන්දියාවේ අර ග්ලැසියර් එකක් කඩා වැටුණා. ඊට පස්සේ මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. මිනිස්සු මැරුණා. ඒ නිසා අපිට සමහර ඒවා කෙලින්ම පේනවා. පරිසරයට වෙන හානිය. දැන් මේ දවස්වල මතක ඇති අර වැඩි නායකයා උසාවි ගියා. මොකද විශාල වශයෙන් මේ පැත්තේ කැලෑටි කෙලි කරලා බඩිරුම දාන්න යනවා. එතකොට එක වගක් මෙයා කරපුවම ලොකු ගැටලුවක් වෙනවා. ඒතර ඒවට කෘෂි රසායනික විශාල වශයෙන් ගහනවා. පොහොර ගහනවා. එතකොට පරිසරෙම විනාශ වෙනවා. ඒකින්ද ඒක තේරෙනවා වැඩි නායකයා ඊට පස්සේ ගියා උසාවි. ඉතින් ඒ වගේ තත්ත්වෙ උදා වෙලා තියෙනවා. ලංකාවේ අර වැදගත් වටිනා ගස් ටික කපලා දානවා.
ඉතින් තා විශාල වශයෙන් ඔය වගේ මාර්ග ඉදිකිරීම මේවත් බලපානවා. හරිද? කට්ටුනොත් අය පාරක් මේකට මෙහා වෙන්න මේ ඊට පස්සේ ජෛව විවිධත්වය අඩු වෙනවා. ශාක සත්තු මැරෙනවා. හරිද? ඊට පස්සේ ආක්‍රමණික විශේෂ යෝධ නිදුකුම්බා හරිද සැල්වීනියා ඒ වගේ ඒවා පරිසරය ආක්‍රමණය කරලා අනිත් ගස් වලට ඉන්න අවස්ථාවක් නැතු වෙනවා. ඊට පස්සේ ආර්ථික හානි ඊට පස්සේ ඉතින් කොයිතෙන් කරගන්න බෑ. ලෙඩ දුක් ඇති වෙච්චාම සල්ලි නැති වෙනවා. ඒ වගේ ගැටලු ගොඩක් ඇති වෙනවා වක්‍ර බලපෑම් යටතේ. හරිද? ඒ විභාගයට අහන්නේ එක එක විදිහට ඒ ගැන අවබෝධයක් තියෙන මේකේ මම PDF එකක් හරි මොකක් හරි යකට එවන්නම් ලියා ගන්න මේ මොකද පිළිවෙලට මේක තියෙනවා. ඉස්සලා පොඩි අවබෝධයක් ගමු. ඊට පස්සේ බලමු සත්‍ය මොකද්ද? ඉස්සලා මේ තමයි ගෝලීය උණුසුම වැඩි වීම. දැන් ඔය කට්ටිය දන්නවා අපි අපේ පෘථුවියට මේ තියෙන පෘථුවිය ඒකට තියෙන පෘථිවි වායු ගෝලය. මේ පෘථිවි වායු ගෝලයට සූර්යාගෙන් සූර්ය තාපය එනවා. සූර්ය තාපය ඇවිල්ලා රත් වෙනවා. හරිද? සරලව කියලා දෙන්නේ. සූර්ය තාපය රත් වෙනවා. හැබැයි රත් වුණාට අවුවදා උදේ වෙනකොට අපිට ඒ තරම් ප්‍රශ්නයක් නැහැ සීතලයි. ගොඩාක් සීතලත් නැහැ. හේතුව මොකද වෙන්නේ? අත් වශයෙන් මේ ආපු තාපය ඔක්කොම හපව ගියා නම් එහෙම පහවදාට උෂ්ණත්වය වෙන්නේ පෘථිවියේ උෂ්ණත්වය අපිට ජීවත් වෙන්න බෑ. ඍණ සෙල්සියස් 18ක්. අර උදේ වරුවේ ආපු තාපය ටික ඔක්කොම හපව ගියා නම් වෙන්නේ ඍණ 18ක්. නමුත් එහෙම වෙන්නේ නැත්තේ ඇයි? සරලව කියන්නේ ලොකු කතන්දර ටිකක් තියෙනවා. මේන තාපයෙන් කොටසක් රඳී පවතිනවා. අල්ල ගන්නවා කියන්නේ කිව්ව. එහෙම වෙන්නේ ඇයි? මේ වායු ගෝලයේ තියෙන විශේෂ වායු. හරිද? විශේෂ වායු අත වශයෙන් මේක ජල වාෂ්පත් බලපානවා. ජල වාෂ්ප. ඊළඟට කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට ක්ලෝරෝ ෆ්ලෝරෝ කාබන්. අත වශයෙන්ම මේවට කියන්නේ හරිතාගාර වායු. ඇයි හරිතාගාර වායු කියන්නේ? අර හරිතාගාරවල උෂ්ණත්වය වැඩි කරගන්න අර වීදුරු ගෙවල් වල උෂ්ණත්වය වැඩි කර ගැනීම ශිල්පයට සමාන එකක් තමයි මෙතන යන්නේ. හරිද? ලොකු අපේ කාල වේලත් අනුව ලොකු කියන්න බෑ. ඒක මේ වායු තිබ්බහම දැන් හදේ මේ වායු මොකක්වත් නැහැ. ඒකින්ද හදේ දවල්ට රත් වෙනවා රැයට උෂ්ණත්වය තාපය අයින් වෙලා පහවදා උෂ්ණත්වය මේ වගේ ඉතාම අඩු ගන්නක් තියෙන්නේ. නමුත් මෙන්න මේ වායු වර්ග නිසා හරි තව නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඒ වගේ හරිතාගාර වායු තියෙනවා. මේ වායු නිසා මොකද වෙන්නේ? අර එන තාපයේ යම් කොටසක් රැඳිලා තියෙනවා. අත් වශයෙන්ම ඒක හොඳයි. නැත්තම් ජීවිත වෙන්න බෑ මේ වායු නැත්තම් ජීවත් වෙන්න උෂ්ණත්වයක් තියෙන්න ඕන. හැබැයි මේ වායු ජල වාෂ්පයේ වුණවට වඩා වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? අර තාපය හඳවාගෙන වැඩි වෙන ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍ර ලෙස වැඩි වෙනවා. දැන් ඔක තමයි ඉන්දියාවේ අර ග්ලැසියර් කඩා වෙලා මිනිසුන් මැරුණේ. ඒක මොකද උනේ? ඊට පස්සේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට අර වාගේ ග්ලැසියර් කඩා වැටලා සාගර ජල මට්ටම ඉහළ ගිහිල්ලා ගොඩබිම් යට වෙලා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒකින්ද අනාගතයේ ලෝකයේ ලොකු ගැටලුවක් තමයි ගෝලීය උණුසුම වැඩිවීම ග්ලෝබල් වෝමින්. ඉතින් ග්ලෝබල් වෝමින් වලට හේතුව මොකද්ද? මේ පෘථිවියේ හරිතාගාර වායු වැඩිවීම. ඒතර විශේෂයෙන්ම කාබන් ඩයොක්සයිඩ්, ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් මෙන්න මේකට බලපානවා. හරි? ඒතකොට අන්න ඒවයි කාරණාට දැන් ප්‍රශ්න කරද්දී අපිට තේරෙනවා මොකද්ද මේ සිද්ධිය කියලා. එතකොට මෙන්න මේ වායු නිසා පෘථිවියේ උෂ්ණත්වය වැඩි වීම තමයි ගෝලීය වැඩි වීම කියලා හඳුන්වන්නේ. එතකොට මේ ගෝලීය උණුසුම වැඩි වෙන්න බලපාන මේ වායු ටික හරි හරිතාගාර වායු ටික ගැන දැනගන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වල ඔක්සයිඩ්, මීතේන්. දැන් ඔය ද්‍රව්‍ය කුණු වෙද්දී අද පළවෙනි ස්ථානවල ජීව වායුව පිට වෙන තැන්වල මීතේන් තියෙනවා. ඊළඟට ශීතකරණ වායු සමීකරණ වලින් දැන් තහනම් කරලා තියෙන්නේ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් පිට වෙනවා. මේ වාහන දුම ඒ වගේ පේනවනේ. එතකොට අන්නේම පරිසරයට එකතු වෙන්න. තව මීට අමතරව හයිවේ හදන්න හරි ගොඩනැගිලි හදන්න හරි ගස් කපපුවාම අර තියෙන කාබන් ඩයොක්සයිඩ් තුරා ගන්න බෑ. ඒක කාබන් ඩයොක්සයිඩ් තා වැඩි වෙනවා. වැඩි වෙන්න එතකොට ගෝලීය උණුසුම වැඩි වීම සිදු වෙනවා. අන්නේ මූලික දේවල් ටික පොඩ්ඩක් දැනගත්තොත් ඔබට ප්‍රමාණවත් විභාග මට්ටමේදී. හරි? එතකොට හරිතාගාර වායු කියන්නේ පෘථිවි වායු ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න බලපාන වායු. මොකද ඒක හරිතාගාර කියන්නේ අර සීත රටවල විදුරු ගෙවල් වල උෂ්ණත්වය සබා ගන්න ගත්ත ශිල්පය. ග්‍රීන් හවුස් කියන්නේ ග්‍රීන් හවුස් ඉෆෙක්ට් කියන්නේ අන්න ඒ වගේ තමයි බලපෑම මේකට එන්නේ. ඉතින් ඒකට බලපාන පෘථිවි උෂ්ණත්වය වැඩි වෙන්න බලපාන වායු ටික කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්,
නයිට්‍රජන් වල ඔක්සයිඩ්, මීතේන්, ක්ලෝරෝෆ්ලෝරෝකාබන් සහ ජල වාෂ්ප කියලා ඔකට දැනගන්න ඕන. එතකොට මම ඉස්සෙල්ලත් කිව්වා ගෝලීය උණුසුම වැඩිවීම නිසා ඇතිවෙන අහිතකර බලපෑම් තමයි මිහිතලය උණුසුම් වෙනවා. මොකද වෙන්නේ එතකොට ද්‍රවාසන්න ප්‍රදේශවල තියෙන අයිස් තට්ටු වලට කියන ගැසිය දිය වෙනවා. දිය වෙච්චාම සාගර මට්ටම ඉහළ යනවා. එතකොට සාගර මට්ටම ඉහළ යාමෙන් දූපත් මාලදීවේ ඉන්න කිරිබති වගේ දූපත් ටික යට වෙනවා. එතකොට මේ මිනිස්සු ඉන්න තැනක් නැහැ. ඊට පස්සේ වෙන රටවල් වලට යනවා. ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. වාසස්ථාන අහිමි වෙනවා. ඒකෙන්ම පේනවා අන්තිමට වෙන්නේ මොකද වාසස්ථාන ඉන්න තැන් අහිමි වෙලා. මිනිසුන්ට විතරක් නෙමෙයි මේ දූපතේ ඉන්න ශාක සත්තුන්ටත් ඉන්න තැනක් නැතු වෙනවා. ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඊළඟට උෂ්ණත්වය වෙනස් වෙච්චාම ඔක්කොම දේශගුණික රටා වෙනස් වෙනවා. කාලයට වහින්න ගත්තාම කෙලවරක් නැතුව වහිනවා. අන්න දේශගුණික රටා වෙනස් වෙනවා. එතකොට මේ පෙන්වන්නේ ඔය කතා කරපු වායු දූෂණය. හරිද? සඳහා මම කියව බලපාන හරිතාගාර වායු කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් වලට ඔක්සයිඩ් වර්ග. එතකොට ඒකෙදි විශාල වශයෙන් දායකත්වයක් දැකලා තියෙන කර්මාන්ත ශාලා. මේ වට ප්‍රස්ථාරයෙන් පෙන්න ඉන්ඩස්ට්‍රි 52ක් තියෙන කර්මාන්ත ශාලා. එතකොට කර්මාන්ත ශාලා ආශ්‍රිත ප්‍රදේශ වලින් උපද වෙන්නේ වායු දූෂණය ඉතාම වැඩි. ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට්. හරිද? ගමනාගමනේ මුහුදේ වෙන්න පුළුවන්, ගොඩබිම වෙන්න පුළුවන්. ඒ තැන් වල ගමනාගමන නිසා ඒ තැන් වල ඒ වාහන වල තියෙන ඉන්ධන දහණයෙන් ඔන්න පරිසරයට එකතු වෙනවා. ඊට පස්සේ යම් යම් කාර්මික ද්‍රව්‍ය, හරිද? වෙළඳ ද්‍රව්‍ය. ඊට පස්සේ ගෙවල් වල එක එක භාවිතා කරන ඒවා කෘෂි කර්මාන්තයේදී අන්නේ ඒ වගේන් තමයි වායු ගෝලයට මේ වගේ දූෂක එකතු වෙලා මේ බලපෑම ඇති වෙන්නේ. දැන් බලමු හරිතාගාර ආචරණය පිළිබඳ වීඩියෝ එකක්. For 2.5 million years, the Earth's climate has fluctuated, cycling from ice ages to warmer periods. But in the last century, the planet's temperature has risen unusually fast, about 1.2 to 1.4 degrees Fahrenheit. Scientists believe it's human activity that's driving the temperatures up, a process known as global warming. Ever since the Industrial Revolution began, factories, power plants, and eventually cars have burned fossil fuels such as oil and coal, releasing huge amounts of carbon dioxide and other gases into the atmosphere. These greenhouse gases trap heat near the Earth through a naturally occurring process Greenhouse called the gas, greenhouse හරිතාගාර effect. වායු. The greenhouse effect begins with the sun and the energy it radiates to the Earth. The Earth and the atmosphere absorb some of this energy, සූර්යතාපය ඇවිල්ලා while ඊට the පස්සේ rest is radiated back මේකට into අල්ල space. ගන්නවා. ඊට උණුසුම වැඩි Naturally වෙනවා. occurring gases in the atmosphere trap some of this energy and reflect it back, warming the Earth. Scientists now believe that the greenhouse effect is being intensified by the extra greenhouse gases that තව විනාඩියකින් humans කට්ටුනා ඊට release. පස්සේ ජොයින්ට් වෙන්න. Evidence for global warming includes a recent string of very warm years. Scientists report that 1998 was the warmest year in measured history, with 2005 coming in second. Meanwhile, readings taken from ice cores show that the greenhouse gases carbon dioxide and methane have hit their highest levels in the past 420,000 years. Arctic sea ice is also shrinking. According to NASA studies, the extent of Arctic sea ice has declined about 10% in the last 30 years. As long as industrialized nations consume energy and developing countries increase their fossil fuel consumption, the concentration of greenhouse gases in the atmosphere will continue to rise. Researchers predict that temperatures will increase about 2 to 10 degrees Fahrenheit by the end of the century. What's less certain is what rising temperatures mean for the planet. Some climate models predict subtle changes. Others forecast rising sea levels which could flood coastal areas around the world. Weather patterns could change, making hurricanes more frequent. Severe droughts Abraham, could I become remember. more common in warm areas, and species unable to adapt to the changing දැන් conditions would ජීවිත face ජීවත් වෙන්න extinction. හම්බෙන්නේ නැහැ. Although much remains to be learned about global warming, many organizations advocate cutting greenhouse gas emissions to reduce the impact of global warming. Consumers can help by saving energy around the house, switching to compact. ඊළඟට තියෙන්නේ මොකද්ද? ඕසෝන් ස්තරයේ හායනය. ඕසෝන් ස්තරයේ හායනය කියපුවහම ඕසෝන්
කියන්නේ ඔක්සිජන් පරමාණු 3ක් එකතු වෙලා හැදිච්ච එකක්. හරි? එතකොට ඔක්සිජන් පරමාණු 3ක් හැදුන මේ ඕසෝන් කියන එක මේ ජීවීන්ට අහිතකර එකක්. හරිද? පෘථිවිය පල්ලෙහා තිබ්බොත් ඊටාම අහිතකර බලපෑම් ඇති වෙන එකක් තමයි ඕසෝන්. හැබැයි මේ ඕසෝන් පෘථිවි මට්ටමේ ඉඳන් කිලෝමීටර් 25ක් විතර ඉහළට ගියාම ඒ ස්තරයේ තියෙන ඊටා තුනී ඕසෝන් ස්තරයක්. ඒ තුනී ඕසෝන් ස්තරය තියෙන්නේ ඔක්සිජන් එක්ක මෙන්න මෙහෙම බිඳ වැටෙනවා සෑදෙන ප්‍රතික්‍රියාවක් මගින්. 3 × 2 6 දෙවරක් 3 6. මෙන්න මේ විදිහට ඒ දෙන්න කැඩෙනවා හැදෙනවා හින්දා ඒ ඕසෝන් ස්තරය මේකට බලපානවා පාරජම්බුල කිරණ. ඔකට අහලා ඇති UV කිරණ. පාරජම්බුල කිරණ කියන එක ගත්තහම මේකේ තියෙනවා කොටස් A B C කියලා. එකෙන් A කියන එක අත් වශයෙන්ම අපිට හොඳයි. හරිද? පෘථිවියෙන් ලැබෙන A කියන එකෙන් තමයි හැමට වැටිච්චාම විටමින් D නිෂ්පාදනය කරන්නේ. හැබැයි මේ B හා C කියන එක හානිකරයි. ඒවා වැටිච්චාම හැමී පිළිකා ඇති වෙනවා, ඇයි සුද ඇති වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් පෘථිවියේ මිනිස්සු නිදහස් කරන මේ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් CFC මේ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් කර්මාන්ත ශාලා වලින් ඊළඟට මං කියන වායු සමීකරණ වලින් ඊළඟට අර වායු පිට වෙන ಜಾති වලින් ඒරසෝල් කියන්නේ ඒ වගේන් තමයි පිට වෙන්නේ. මේ හදපු කෘත්‍රිම එකක් ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්. හරිද? ඉස්සලා මීතේන් වල තියෙන කාබන් පරමාණු හයිඩ්‍රජන් 4ක් ඒව අයින් කළා ෆ්ලෝරීනුයි හරිද? ක්ලෝරීනුයි සම්බන්ධ වෙලා මේවට තමයි හැදෙන්නේ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන්. එතකොට මෙන්න මේ සංයෝගය ඕසෝන් ස්තරයේ ගාවට ගියාම එතකොට ඉස්සලා මොකද වෙන්නේ? ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් නිදහස් වෙනවා. ඒක යනවා ඕසෝන් ස්තරය ළඟට යනවා. ගියාම මේකේ තියෙන ක්ලෝරින් පරමාණු අර ඕසෝන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මොකද UV කිරණ වැදිච්චාම මේ ක්ලෝරින් මේ කොටසක් ගැලවිලා මේ ඕසෝන් එක ප්‍රතික්‍රියා කරපුවාම ඕසෝන් බිඳ වැටෙනවා. ඕසෝන් බිඳ වැටිච්චාම දැන් මේකෙදි පේනවා මෙතන මේ තද පාටක් තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ස්ථානේ. මේ තද පාට තියෙන්නේ ඕසෝන් වැඩි. හැබැයි දැන් මේ ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් නිසා ඕසෝන් බිඳ වැටලා දැන් ඕසෝන් මේ පැත්ත අඩුයි. මෙතන පේනවනේ? මෙන්න මේ හරි ඕසෝන් අඩුයි. දැන් මොකද වෙන්නේ? වැඩිපුර UV කිරණ පෘථිවියට ළඟා වෙනවා. එතකොට UV කිරණ වල මේ B හා C වර්ගය තමයි පළකා වෙන්නේ. එතකොට වැඩිපුර UV රේඩියේෂන් වැඩිපුර ආපුවාම මොකද ක්ලෝරින් වලින් තමයි ඕසෝන් ලේයර් එක ඩිස්ට්‍රොයි කරන්නේ, විනාශ කරන්නේ. මොකද ක්ලෝරෝෆ්ලෝරෝ කාබන් වල තියෙන ක්ලෝරින් වලින් තමයි ඕසෝන් ලේයර් එක කඩන්නේ. අර පාරජම්බුල කිරණ වැඩිලා ඊට පස්සේ ඕසෝන් ලේයර් එක තුනී වෙච්චාම වැඩිපුර UV කිරණ පෘථිවියට එනවා. රහානිකර UV කිරණ, පාරජම්බුල කිරණ, අල්ට්‍රා වයලට්. එතකොට වැඩිපුර ආපුවාම වැඩිපුර හැමේ පිළිකා ඇති වෙනවා. දැන් මම නගරී පන්ති වල කිව්වා ශ්‍රී ලංකාවේ අවුරුද්දට පිළිකාවෙන් 15000ක් විතර මැරෙනවා. එතකොට ඒක පිරිමින්ගේ නම් මුඛ පිළිකා, කාන්තාන්ගේ පියුරු පිළිකා ආදී ලෙස වෙනකොට හැමේ පිළිකා ඇති වෙනවා. ඉතින් හැමේ පිළිකා ඇති වෙන්න හේතුව තමයි මේ සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ පෘථිවියට ඇවිල්ලා. ඉතින් මේ පාරජම්බුල කිරණ පෘථිවියට ඒම වළක්වන්නේ හරිද? ඕසෝන් ස්තරය. ඒ ඕසෝන් ස්තරය තුනී වෙච්චාම මොකද වෙන්නේ? වැඩිපුර කිරණ ආපුවාම පාරජම්බුල කිරණ ආපුවාම මොකද වෙන්නේ? විවිධ රෝග ආබාධ ඇති වෙනවා. බලමු මොනවද ඒවද කියලා. මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් අරන් තියෙනවා දවාසන්න ප්‍රදේශවල ඕසෝන් ස්තරය අර CFC වගේ වායු ගිල්ල තුනී වෙච්ච අවස්ථාවක් වෙන රූපයක්. දොර ඕසෝන් වියන ෂේ වීම නිසා පෘථිවිය දෙසට පැමිණෙන පාරජම්බුල කිරණ වලින් ඇති කරන අහිතකර බලපෑම් සමහරක් තමයි තියෙන්නේ. ඇහි සුද ඇති වෙනවා. ඒතකොට ජීවීන්ගේ විකෘති තත්ත්ව, ඥාන විකෘති වෙලා විවිධ වූ රෝග ඒකත් පිළිකා ඇති වෙන්න හේතුවක්. නැත්නම් තව ලෙඩ රෝග ඇති වෙනවා. ඊළඟට කෙලින්ම එනවා හැමේ පිළිකා තත්ත්ව ඇති වෙනවා. ඊළඟට විවිධ ලෙඩ රෝග ඇති වෙනවා. හරිද? ලෙඩ රෝග ඇති වෙන්න හේතුව තමයි ඇඟේ ප්‍රතිශක්තිය අඩු වෙන එක. ප්‍රතිශක්තිය අඩු වීම බලපානවා. ඊළඟට ශාකවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. පත්‍රවලට බලපාලා මේක UV කිරණ ඇවිල්ලා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය අඩපණ වෙනවා. ඒ කියන්නේ ආහාර අපට ලැබීම අඩු වෙනවා ශාක වලින්. මෙන්න ඒ වගේ UV කිරණ ඇවිල්ලා ශාක පත්‍ර වලට හානි වෙච්චාම ශාකී ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඔකට දැකලා ඇති සමහර මූලද්‍රව්‍ය උණ වෙච්චාමත් මේ වගේ පත්‍රවල
රෝග ලක්ෂණ එනවා මේ UV කිරණ ආපු නිසා ඇතිවන තත්ත්වයක්. ඊළඟට අනික් එක ප්‍රභා රසායනික ධූමිකාව. විශේෂයෙන්ම මේ පැත්තේ ඡායාරූපේ තියෙන්නේ මේ දිල්ලි වල ගත් එකක්. විශේෂයෙන්ම ඉන්දියාවේ ඔය ආගමික වතාවක් නිසා විශේෂයෙන්ම මේ දුම භාවිතා කරන ඒ කට්ටිය. කෝවිල් වල පල්ලි වල. ඒක නිසා මේ ඉන්දියාවේ ලොකු ප්‍රශ්නයක් වෙලා මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ ඇස්වල දැවිල්ල එනවා, ඇස් පේන්නේ නැතුව යනවා, ඇස්වල කඳුළු වෙනවා, ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් ওই தත්ත්වයට කියන්නේ ප්‍රභා රසායනික ධූමිකාව. ප්‍රභා කියන ආලෝකය. ඒතකොට රසායනික ද්‍රව්‍ය ඇතුළේ ධූමිකාවක්. ඉංග්‍රීසියෙන් ෆොටෝකෙමිකල් ස්මෝක් කියලා කියන්නේ. හරිද? ස්මෝකින් කියන්නේ දුමට, ෆොග් එක කියන්නේ මීදුම. ඔය දුමයි මීදුමයි එක් වෙලා ඇති වුණ සංසිද්ධියක් තමයි මේ ඍජු පරිසර බලපෑම්. අපි කතා කරා මේ වෙනකොට ගෝලීය උණුසුම වැඩිවීම, ඊට පස්සේ ඊට කලින් කතා කරා මේ කතා කරේ මොකද්ද කට්ටියට ප්‍රභා රසායනික භූමිකාව දැන් කතා කරනවා. හරිද? ඒ වගේ ඊට පස්සේ ඕසෝන් වියන තුනීවීම කතා කරා. අන්න ඒ කතා එක්ක මේ පරිසර දූෂණයේ ඍජු බලපෑම් වල තව එකක් තමයි මේ ප්‍රභා රසායනික ධූමිකාව. එතකොට මේක අර්ථ දක්වන්නේ කොහොමද? දුමේ කියන්නේ ස්මෝක් එක, හා මීදුමේ ෆොග් එක සංයෝජනයක් ලෙස සෑදෙනවා. මේ දෙක එක් වෙච්චාම තමයි SM අරකේ OG අරගෙන ස්මෝක් කියන එක හැදුනේ. දුමේ කියන එකේ SM අරගෙන මීදුමේ OG අරගෙන තමයි හැදුනේ ෆොටෝකෙමිකල් ස්මෝක් කියන එක. එතකොට දුමේ හා මීදුමේ සංයෝජනයක් ලෙස සෑදෙන ඇස්වල දැවිල්ල හා පෙනීමට බාධා ඇති කරන කහ පැහැයට හුරු තිමිරය කියන පොඩි පටලයක් අය බැඳෙනවා. තිමිරය ප්‍රභා රසායනික භූමිකාව ලෙස හැඳින්වේ. එතකොට මේ ප්‍රභා රසායනික භූමිකාව නිසා අපිට ඇති වෙන ගැටලුවක් තමයි ශ්වසන හුස්ම ගන්න අමාරු වෙනවා. ශ්වසන පද්ධතියේ බලපෑම නිසා කැස්ස හැටි වාගේ ආබාධය ඇති වෙනවා. මේ කාලේ එහෙම හිතනවා කොරෝනා කියලා. හරිද? කොරෝනා වෙන්නත් පුළුවන්, නැත්නම් මේ වගේ වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන ප්‍රභා රසායනික භූමිකාව නිසා වෙන්න පුළුවන්. ඊළඟට ශාක වලට විස නිසා වර්ධනය අනිෂ්පාදනය අඩාල කරනවා. ඕසෝන් වියන තුනී වෙලත් පාරජම්බුර කිරණ හපවම ශාකීය ප්‍රභාසලේෂණය අඩාල වුණා. දැන් මේ ප්‍රභා රසායනික භූමිකාවනුත් මේ වැඩේ වෙනවා. ඊට වාතයේ පාරදෘශ්‍යභාවය අඩු වෙනවා. පැහැදිලිව පේන්නේ නැහැ. අපට පරිසරයේ පැහැදිලිව පේන්නේ නැහැ. ඉස්සලා දකින්න තෝ කට්ටිය ඡායාරූපයක් නිකන් මීදුම් බාල වගේ දුමත් එක්ක පරිසරයේ පැහැදිලිව හඳුනා ගන්න බෑ. ඊළඟට රබර් වල හා රෙදි වල ගුණාත්මක භාවය අඩු කරන අතර වර්ණය විරංජන කරනවා. වැඩි කල් යන කලින් රෙදි වල පාට නැති වෙනවා. විරංජනය කියන්නේ පාට නැති වෙනවා කියන එකනේ. හරිද? අන්න එතකොට මේ ප්‍රභා රසායනික භූමිකාව අපි හිතන්නේ නැති වුණාට ඔකට්ටියන්ගේ රෙදි ටික මේවා කරා කියන්නේ ඊට පස්සේ ආර්ථික ප්‍රශ්නයයි ඒ රෙදි අදන් යන්න බෑ පාට වෙනස් වෙලා. ඉතින් ඒ වගේ අපිට පේන කෙලින්ම බලපෑනුත් වෙනවා. නැත්තම් පේන්නේ නැති බලපෑම් ටිකුත් වක්‍ර බලපෑනුත් මේ පරිසර දූෂණය නිසා සිද්ධ වෙනවා. මෙන්න එක වීඩියෝ එක බලමු. Smog is a mixture of fog and smoke, which occurs in some busy industrial city. Smog is of two types. One is classical smog, and another is photochemical smog. Classical smog is produced by the combustion or burning of fossil fuels like coal, petrol or gasoline, etc., and caused by a mixture of smoke and sulfur dioxide present in air. Photochemical smog is a type of smog produced when ultraviolet light from the sun reacts with nitrogen oxides and volatile organic compounds in the atmosphere. It is also referred to as summer smog or Los Angeles smog. It is an oxidizing smog and visible as a brown haze. It only happens in the presence of sunlight. Major constituents are hydrocarbons, ozone, PAN, and nitrogen dioxides. It is most prominent during the morning and afternoon. Photochemical smog formation is influenced by the weather conditions, such as and combustion of hydrocarbons and nitrogen oxides. Sources of photochemical smog pollutants. මෙන්න Volcanic eruption. මේක ස්වභාවික සිද්ධියක්. ඉදි කඳු පුපුරන එක. නමුත් මිනිහා හදනවා තියෙනවා.
forest fire. ලැබු ගිනි වනාන්තර ගිනි ගන්නවා. එතකොට ඒකේ දුමයි වායු පිට වෙනවා. Automobiles. වාහන වලින් පිට වෙන දුම. ඊළඟට Industry. කර්මාන්ත ශාලා වලින් දුම පිට වෙනවා. විෂ වායු පිට වෙනවා. Power plant. ඔව් ගල්ලඟුරු බලාගාර වගේ පවර් ප්ලාන්ට් බලපානවා. Reaction of ඒ photochemical පිට වුණ smog. වායු වර්ග දුම මීදුම එක්කලා ප්‍රතික්‍රියා ප්‍රතිඵලයක් ලෙස තමයි ඔක හටගන්නේ. At first, nitrogen and oxygen combine. Nitrogen, in a oxygen combustion ප්‍රතික්‍රියා වෙලා process හදනවා. to form nitric නයිට්‍රික් oxide. ඔක්සයිඩ්. නයිට්‍රික් ඔක්සයිඩ් හැදෙනවා. Then, this nitric oxide oxidized in the atmosphere to produce nitrogen dioxide. තවත් ඔක්සිජන් පායක ආය ප්‍රතික්‍රියා වෙලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් හැදෙනවා. ක්ලාස් වලදී මෙහෙම පෙන්නන්න බෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා ක්ලාස් එකේ. ඊට පස්සේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් Next, sunlight breaks down nitrogen dioxide into nitric oxide and an oxygen radical. අන්න දැන් අය කැඩෙනවා. තාපේ හැමුවේ ඔය විදිහට. The oxygen radical combines with molecular oxygen to form ozone. ඔන්න ඊට පස්සේ ඔක්සිජන් එක එක්කලේ පරමාණුක ඔක්සිජන් අරගෙන ඕට කියන්නේ පරමාණුක ඔක්සිජන් ඕසෝන් හදනවා. Ozone is the main component of photochemical smog. ප්‍රබාරසායනික භූමිකාවට ප්‍රධාන හේතු වෙනවා ඕසෝන්. දැන් ඕසෝන් කියන එක අතින් හොඳ දෙයක් නෙමෙයි. Nitric oxide can remove ozone by reacting with it to form nitrogen dioxide and oxygen. මීට අමතරව මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. Nitric oxide and nitrogen dioxide can also react with Hydrocarbons, වාහන වලින් පිට වෙන දුම. ozone to form ආලෝකයක් එක්කලා compounds known හදනවා. as PAN, that means peroxynitrate. පෙරොක්සි ඇසිටයිල් ඒක තමයි මේ කියන්නේ මේ පෑන් කියලා. Reactive hydrocarbon from auto exhaust interact with ozone 2 from the hydrocarbon free radical. This hydrocarbon free radical rapidly reacts with oxygen 2 from another hydrocarbon free radical. දිගට මේක චක්‍රයක් විදියට යනවා. Radical reacts with nitric oxide to produce nitrogen dioxide and the free radical hydrocarbon. This new free radical next interacts with oxygen to yield a stable aldehyde and hydroperoxyl radical. Hydroperoxyl radical then reacted with another molecule of nitric oxide to give nitrogen ඒකට ඔය වැටෙන වැඩි dioxide නමුත් and hydroxyl radical. ප්‍රතික්‍රියාවක් තමයි කට්ටිය විස්තර කරන්නේ. The hydroperoxyl radical is extremely reactive and rapidly reacts with a stable hydrocarbon to yield water and regenerate the hydrocarbon-free radical. Thereby- ඊළඟට අපි කතා කරනවා ජෛව එක්රැස්වීම. එතකොට මේ කතා කරන්නේ පරිසර දූෂණය නිසා ඇති වෙන ඍජු බලපෑම්, ගෝලීය උණුසුම කතා කරා, ඕසෝන් ස්තරයේ තුනී වීම කතා කළා, ප්‍රබාරසායනික භූමිකාව කතා කරා. ඊට පස්සේ කතා කරනවා මොකද්ද ජෛව එක්රැස්වීම. හරිද? ජෛව එක්රැස්වීම කියන්නේ මොකද්ද? ආහාර දාමයක පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට විශේෂිත රසායනික දූෂක සාන්ද්‍ර වීම ජෛව එක්රැස්වීම ලෙස හැඳින්වෙනවා. එතකොට ජෛව එක්රැස්වීම කියන එක අර්ධයක් වීම වැදගත්. මොකද 2016 විභාගෙත් ඇහුවා. එතකොට ආහාර දාමයක පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට විශේෂිත රසායනික දූෂක සාන්ද්‍ර වීම. ඇයි මෙහෙම වෙන්නේ? දැන් මෙතන චූටි එවුන් ගොඩක් කන්න එනවා මෙයාට. මේ වගේ උන් චූටි ගොඩක් කනවා මෙයා. මෙයා කනවා මාළු ගොඩක්. එතකොට මේ එක එක්කෙනාගෙන් එක්ුණේවා ඔක්කොම එක් වෙලා එක්කලා සාන්ද්‍ර වෙන්නේ ආහාර දාමේ පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට. කියන්නේ ආහාර දාමයක ඉදිරියට යන්න දැන් මේ ආහාර දාමේ මේ අග්ගිස් ඉන්නේ මෙයා.
මේ පේනවනේ මෙයා. හරිද? ඒක මෙයාගේ තමයි මේක සාන්ද්‍ර වෙන්නේ. එතකොට මේ එක්කෙච්චාම විෂ જાති එක්කෙච්චාම මෙයාට ලොකු ප්‍රශ්න ඇති වෙනවා. එතකොට බයෝ මැග්නිෆිකේෂන් තමයි ජෛව එක්රැස් වීම කියන එක වායු ගෝලීය දූෂණය නෙමෙයි. දැන් අපි කතා කරා ඕසෝන් හායනය, ගෝලීය උණුසුම වැඩිවීම, ප්‍රභා රසායනික ධූමිකාව, තව එකක් කතා කරන්න තියෙනවා අම්ල වැසි. ඒවා ටික ඇවිල්ලා මතක තියාගන්න වායු දූෂණයේ ඍජු බලපෑම. මේ ජෛව එක්රැස් වීම වායු දූෂණයට ගන්න බෑ. ඊළඟට ජල දූෂණයේ කෙලින්ම ගන්න තියෙන එක තමයි සුපෝෂණය. ඒතකොට ඔන්න ඔය කාරණා ටිකනේ අපි කතා කරන්නේ පරිසර දූෂණයේ ඍජු බලපෑම යටතේ. ඒතකොට හොඳට මතක තියාගන්න කාරණා කීයක් තියෙනවද? ගෝලීය උණුසුම වැඩිවීම, අම්ල වැසි, ඕසෝන් ස්තරයේ තුනී වීම, ප්‍රභා රසායනික ධූමිකාව කියන හතර වායු දූෂණය නිසා ඇතිවන ඍජු බලපෑම. ඒතකොට මේවා ඇති වෙන්න හේතු මොනවද? ඒක නිසා ඇතිවන අහිතකර බලපෑම් මොනවද කියලා ඔකට හොඳට අවබෝධයක් තියෙන්න ඕන. පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න. හරිද? ඊට පස්සේ ඔන්න තව මම මේක PDF එකේ එවන්නම් මේකේ. හරිද? ඊට පස්සේ ජෛව එක්රැස් වීම වෙනම ගන්න. ඊට පස්සේ කෙලින් ජල දූෂණය කෙලින්ම අපි ගන්නවා මොකද්ද? සුපෝෂණය. ඔන්න ඔය කාරණා ටික තමයි අපි අවබෝධය ගන්න ඕනේ. එතකොට අය පාරක් කියන මේ අර්ධක්වීම ආර්දාමික පෝෂී මට්ටමින් පිටුපි මට්ටම. තව මොකක් හරි කරනවා ඊට පස්සේ යා තව මොකක් හරි කරනවා පෝෂී මට්ටමට වෙන්නේ විස. අපි DDT ගමුකෝ විශේෂයෙන්ම ඔය ගහන්නේ වනේ. එතකොට මේ DDT අර තිබ්බට වඩා වැඩි සාන්ද්‍රණයක් එක් වෙනවා ඊළඟ එක්කෙනාට. මොකද මේවා දිය වෙන්නේ මේද පටකේ. ඒවා අයින් වෙලා මුත්‍රා කරනකොට මල ද්‍රව්‍ය සමග යන්නේ නැහැ. ඒ ජීවියගේ ඇඟ ඇතුලේ ගබඩා වෙනවා. එතකොට සම්පූර්ණයෙන් අර ජීවිය ආහට ගත්තාම ඔක්කොම ඇඟ ඇතුළේම තැම්පත් වෙනවා. ඒක නිසා අවසාන පුරුකෝ ඉන්න මාංශ භක්ෂක මිනිසාවය කට්ටියන්ගේ ඇඟේ මේව එකතු වෙනවා. විස එකතු වෙච්චාම ඊට පස්සේ පිළිකා කියන්න බැල් ලෙඩ රෝග හටගන්නේ මෙන්න මේ තත්ත්ව නිසා. එතකොට ජෛව එක්රැස් වීම බයෝ මැග්නිෆිකේෂන් අර්ධයක්ම දැනගන්න ඕනේ. පොඩ බලගන්න වීඩියෝ එක. To protect their crops when they're growing, farmers will apply pesticides and herbicides. ඔන්න ශාක වලට ගහනවා වල්නාශක කෘමිනාශක. Their crops. ඊට පස්සේ මේ ගහලා තියෙනවා is an insecticide called DDT. It's a famous example. ගවය වගේ සත්තු කෙලින්ම bioaccumulation. ඔක්කොම ආහාරයට ගන්නවා. දැන් මේ Imagine that these red dots represent a bit of a chemical. දාන ප්‍රමාණය Small amount of these toxic චූටි chemicals ප්‍රමාණයක් taken තමයි up by ගහට the දාන්නේ. plant. නමුත් The මේ consumer will then come ඔක්කොම along ටික with the plant, take මෙයා it in සම්පූර්ණ the ආහාරයට ගන්නවා. You can see that as we move up the trophic levels, the chemicals start to build up. As these අනික් ඒවා ටික මල ද්‍රව්‍ය සමග consumers, ගියාට consumers, the toxins build up even more. මේවා යන්නේ නැහැ. ඊට පස්සේ මේවා කන්න කුකුලයි බලන්න සාන්ද්‍ර වෙනවා. ආහාර දායක පෝෂී මට්ටමෙන් පෝෂී මට්ටමට විශේෂ සාන්ද්‍රගත වීම තමයි There was a problem for birds කියන්නේ. of prey, like sparrowhawks. ජෛව These එක්රැස් වීම කියලා. birds gain the toxin, and it would make their eggs have thin shells that would break when they incubate them. This is obviously a big worry for humans as well, as we're at the top of many of these food chains where the dangerous පෝෂී මට්ටමෙන් chemicals ඈතට are යන්න building යන්න up මේ concentration. තත්ත්වය ඉදා වෙනවා. දැන් ඔය කට්ටිය ශාකයක් හොදලා කෑවොත් ඒකෙන් නැති වෙන්න පුළුවන්. හරි? ඉතින් මේ විදිහට ජෛව එක්රැස් වීම නිසා මේ DDT වගේ රසායනික ද්‍රව්‍ය තව බැරලෝහ වර්ග හරිද? ඒවා විනාශ වෙන්නේ නැහැ. තවත් තියෙනවා කාබනික රසායන ද්‍රව්‍ය හරිද? දිගුකල් පවතින රසායනික ද්‍රව්‍ය කියලා ඒවා තියෙනවා. කාබනික දූෂක කියලා. එතකොට මේවා කිසි විශේෂ ලක්ෂණයක් තමයි දිගු කලක් නොනැසී පැවතීම. ඒකට ජීවි දේහෙන් දෙහෙට ගමන් කරනවා. අර මල ද්‍රව්‍ය සමග මුත්‍රා සමග මේවා යන්නේ නැහැ. ඒකින්ද ජීවි දේහෙන් දෙහෙට යනවා. ඊළඟට මේ දේ දිය වෙනවා මේවා. මේ දේ දිය වෙච්චාම ශරීරය තැම්පත් වෙනවා. ඊළඟට ඇඟ ඇතුලේ සිදුවන ප්‍රතික්‍රියාවට මේ කට්ටිය ශක්තිදායක වෙන නිසා අනිවාර්යයෙන්ම පිළිකා වගේ රෝගී තත්ත්වවලට හේතු වෙනවා. ජෛව රසායනික ලෙස සක්‍රිය වෙනවා මේ කට්ටිය. නිකන් ඉන්නේ ඇතුලේ. ඒක තමයි භයානක. පස්මාළු කාපුවම අනිවාර්යයෙන්ම ඒ වගේ ඇති වෙන ප්‍රතිඵලයක් තමයි මේවා. ඊළඟ තමයි අපිට ගොඩක් නෑ ජල දූෂණය සම්බන්ධ සම්පූර්ණ සම්බන්ධ කෙලින්ම සම්බන්ධ සිද්ධිය තමයි පෝෂණය කියලා කියන්නේ. ඉප්ට්‍රිෆිකේෂන්. මේක තියෙන්නේ මොකද්ද? කර්මාන්ත ශාලාවලින් පිට කරන අපද්‍රව්‍ය කෘෂි කර්මාන්තයේදී භාවිතා කරන කෘෂි රසායනික ද්‍රව්‍ය මල මුත්‍ර හා ශාලක. ශාලක කියන්නේ මේ වොෂින් මැෂින් වල දාන පවුඩර් එහෙම තියෙන අන්න ඒවා. සහිත ගෘහස්ථිත අපවිත්‍ර ජලය මගින් ජලාශය වලට ඔන්න වැදගත් කර්මාන්ත ශාලාවලින් වෙන්න පුළුවන්, කෘෂි කර්මාන්තයේදී වෙන්න පුළුවන්, ගෙවල් වල භාවිතා කරන මල මුත්‍ර ඊළඟට රිදි හොදන ಜಾති අන්න ඒ වගේ
එනවා මොකද පරිසරයට නයිට්‍රේට් පොස්පේට්. දැන් මේව ඇත්ත වශයෙන්ම ශාකයක වර්ධනයට ඕනෑම දෙයක් තමයි නයිට්‍රේට් පොස්පේට්. අයි පොහොර කියලා ගහන්නෙත් මේවා. එතකොට කෘෂි කර්මාන්තයේදී මේ ගහන පොහොර වැඩි වුණොත් එහෙම ඊළඟ කර්මාන්ත ශාලා වලින් මේ වගේ ಜಾති පිට වෙනවා. ඊළඟට මල මුත්‍ර වල අනිවාර්යයෙන්ම මේ නයිට්‍රජන් ෆොස්ෆේට් එකක් තියෙනවා. ඉතින් මේවා වැඩි වශයෙන් ජලාශවලට ඉහළ ගිහලා සාන්ද්‍රණය ඉහළ ගියොත් එහෙම පොහොරනේ මේවා. පොහොර නිසා මොකද වෙන්නේ? ජලාශයේ ඇල්ගී විශාල වශයෙන් වර්ධනය වෙලා ජලයේ මත කොළ පැහැති පෙන ස්තරයක් සාදනවා. අද ඇල්ගී විශාල වශයෙන් බලන්න ඇති මේ පේනවා කොළ පහත පෙන ස්තරයක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ පෙන ස්තරය නිසා මේ ඇල්ගී පස්සේ කාලයක වර්ධනය වැඩිලා මැරෙනවා. මැරෙනාම මේ මත බැක්ටීරියා ක්‍රියා කරලා හරිද? මේ ජලාශ වලින් මහා දුර්ගන්ධයක් එනවා. ඒ ජලය පාවිච්චි කරන්න බෑ. ඒක නිසා ඔකට්ටි බේරේ වැව සමහර නුවර වැවෙත් උහම වෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ தත්ත්වය උදා වෙනවා. මොකද මේ ජලාශ වලට අහල පහල තියෙන හෝටල් වල හැමතැනින්ම හෝටල් වලට භාවිතා කරන රෙදි ශෝධන ද්‍රව්‍ය මල මුත්‍ර ඔක්කොම දාන්නේ ඒ ළඟ තියෙන ජලාශයකට. හරිද? එතකොට මොකද වෙන්නේ? මේවා වෙච්චහම මේ සුපෝෂණ තත්ත්වය ඇති වෙනවා. සුපෝෂණය නිසා ඇතිවන අහිතකර බලපෑම් මොනවද? එක තමයි මොකද ජලයේ පාරදෘශ්‍ය බව නැති වෙනවා. ජලය පැහැදිලි නෑ. ඔය දැන් ගිල වැව් වලට බලන්නකෝ. පැහැදිලි වතුරක් නෑ. මොකද ඇල්ගී වර්ධනය වෙලා. ඊට පස්සේ ජලාශවල ජලයක පරිහරණය කරන්න බෑ, බොන්නවත් බෑ. දැන් මේ මත ඇල්ගී හැදිලා ඇල්ගී මැරලා බැක්ටීරියලා ගන්ධස්තරය ගහනවා. අර කුණු වෙච්ච වතුර කියන්නේ. ඒ නිසා ජලය පරිහරණය කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. අනික ජල ශාඛා සතුන් මේකින්ද උන්ට ඔක්සිජන් අඩු වෙලා මේ යාම නිසා මොකද ජෛව විවිධත්වය අඩු වෙනවා. ඊට පස්සේ ඔකට්ටිය ජලාශයක් ළඟට යන්නේ පරිසරය ලස්සන බලන්න. දැන් කුරුණෑල වැවේ එහෙම වටේ ලස්සනට තියෙනවානේ. හැබැයි ජලාශය අස්සේ ගිහින් බලන්න පොඩක් දවල් වරුවේ මොකද වෙලා තියෙන්නේ කියලා. සමහර තැන්වල නුවර වැවේ එහෙම මාළු මැරලා ඉන්නවා මුට ඔක්සිජන් මදි වෙලා. දැන් නුවර වැව පැත්තේ ආවොත් ඔකට්ටිය බලා ගන්න පුළුවන් මේ තත්ත්වය උදා වෙලා තියෙන ජලාශයේ සුන්දර බව නැති වෙලා යනවා. එහෙනම් සුපෝෂණ නිසා ඇතිවන අහිතකර බලපෑම් සුපෝෂණයට හේතු වන්නේ කෘෂි කර්මාන්තයේදී කර්මාන්ත ශාලා වලින් නැත්තම් ගෙවල් වල පිට කරන මල මුත්‍රා ශාලක ද්‍රව්‍ය මගින් එන හැදෙන ඒවා තියෙන නයිට්‍රේට් ෆොස්ෆේට් ජලාශ වලට ගියාම ඉස්ලාම් එක පොහොරක් නිසා ඇල්ගී වර්ධනය වෙනවා. හැබැයි අධික සාන්ද්‍රණයෙන්ද ඇල්ගී පාලනය කරන්න බැරි තත්ත්වයේ වර්ධනය වෙච්චාම තමයි ඒ කට්ටියට ඔක්සිජන් මදි වෙලා හරිද මේලා මැරෙන්නේ. හරිච්චාම බැක්ටීරියා ක්‍රියාකාරී වෙලා එක එක විස වායු වර්ග හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායු වර්ග පිට වෙනවා. අන්නේ තත්ත්වයේ සම්පූර්ණ ප්‍රතිඵලයක් ලෙස තමයි මෙන්න මේ ජලයේ පාරිශුද්ධ භාවය නැති වෙන්නේ. වතුර පරිහරණය කරන්න බැරි තත්ත්වයක් ඇති වෙන්නේ. මේවා බහුවර්ණ අහලා තියෙනවා. මේවා කාරණා කීපයක් දීලා මොකද්ද මේ තත්ත්වය? උදාහරණ සුපෝෂණය. හරිද? සුපෝෂණය නිසා ඇතිවන තත්ත්ව මොනවද? හේතු වන අයන වර්ග මොනවද? ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් අහන්නේ. හරිද? එතකොට මේ ළමයි නම් හරි සුන්දරත්වයෙන් ඉන්නවා වගේ. නමුත් තව ටිකක් කල් ගියාම මේක ගද ගහන ස්ථානයක් බවට පත් වෙනවා. එතකොට පේනවනේ යට ඉන්න යට ආලෝකය යන්නේ යට ඉන්න ඊට ගස් බැරෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ සුපෝෂණය කියන தත්ත්වය. පෝෂණය වැඩි වෙලා. ඉතින් தත්ත්වය බලගන්න වීඩියෝ එක. සුපෝෂණය. යුක්තිෆිකේෂන්. Plants require several things to grow. Most of us know that they need things like water, sunlight, and CO2, but plants also need a variety of nutrients as well, things like nitrogen and phosphorus. Usually, plants will get all their required nutrients from the soil through their roots, but when the soil is bad or there's been a lot of erosion or leaching, farmers or even just people trying to make their lawns green will put down something called fertilizer. What makes fertilizer so fertile is that it's been enriched with these nutrients that the plants need, again, mostly fixed nitrogen and phosphorus. But plants aren't the best at soaking up every last nutrient in the soil, and it's also hard to gauge just how much fertilizer a field needs, as soil quality can vary drastically over short distances. To be safe, farmers will usually apply excess fertilizer to a given plot of land. Better safe than sorry, you know? But instead of staying in the soil for years, most of the excess nutrients will be carried away by the rain or other forms of irrigation. These nutrients mix with the water and find their way into bodies of water, like ponds, lakes, reservoirs, and even the ocean sometimes. With all these nutrients added, the algae, phytoplankton, and even plants in the water do the same thing the crops in the field do. They grow. Well, actually, they explode in numbers. This is called an algal bloom, and entire lakes can become covered in layers of plant growth like this.
To some, this might seem like a good thing. Plants are good for the environment, right? Well, not always. First off, this floating layer of algae forms basically an impenetrable roof on the water, not allowing sunlight through to the bottom of the lake. Without the presence of sunlight, all plants below the surface cannot partake in photosynthesis. You know, metabolize, make glucose, live, that sort of stuff. But not even this is the bad part of it all. Many plants can store enough energy in their bodies to wait out these conditions. The real problem comes when all the nutrients are used up and the water can no longer support so much life. When this happens, the excess algae, phytoplankton, and plants die off and sink to the bottom of the body of water. Here, bacteria and other decomposers feast on the dead bodies in a chemical process of decay which consumes oxygen. Now, in a usual ecosystem, the amount of dead matter is relatively constant, so oxygen levels stay relatively constant as well. But when a bloom occurs, far more organic matter is ready to decompose, and so nearly all the oxygen in the water is used in the process of decomposition, and none is left for the animals living in the water. Without this, animals that use the dissolved oxygen to breathe, so things like fish, can actually suffocate. This causes even more death, leading to more decomposition and more oxygen usage. Basically, at this point, a positive feedback loop has been created. It can take a body of water a very long time to recover, though each one is different, and recovery depends on a lot of things, like how many nutrients leaked into the water, how big the body of water is, what organisms are present there, and so on. When this happens in lakes, native species can be suppressed and allow invasives to come in while the environment is still disturbed. If this happens in the ocean, the lack of oxygen can cause corals to bleach and possibly even die. All around, this can greatly damage many ecosystems and leads to a decrease in biodiversity globally. Nutrient-rich runoff can also be caused by things like clear cutting, which releases the nutrients which were kept in the soil by the plants, or also by things like animal farms, where nutrient-rich waste materials can leak into local bodies of water. And that's eutrophication, simply put. I hope you enjoyed the video and maybe think twice before using fertilizer. ඊළඟ අපි බලමු අම්ල වැසි. එතකොට දැන් පරිසර දූෂණය යන්නේ මොකක්ද කියලා කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආයෙත් කට්ටරන් පස්සේ අපි අවසානයකට මම වෙන්න මේ හරි ගෝලීය උණුසුම කතා කරා, සුපෝෂණය කතා කරා, ඕසෝන් ස්තරය තුනීම කතා කරා, ප්‍රභාත රසායනික භූමිකාව කතා කරා, සුපෝෂණය කතා කරා. දැන් අපිට ඔබගේ සිලබස් එකේ තියෙන ඍජු බලපෑම් වලට කතා කරන්න තියෙන්නේ මේකද අර න්‍යෂ්ටි විකිරණ න්‍යෂ්ටික අපදාවේ තියෙනවා. ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මේක. දැන් මේ අම්ල වැසි කියන එකදී ඔය කට්ටිය දන්නවා pH ගේ 7යි කියන්නේ උදාසීනයි. ඒතකොට ජලයේ උදාසීනයි. හැබැයි වැසි ජලයේ උදාසීන නැහැ. හේතුව මොකද? වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. මේ කාබන් ඩයොක්සයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා කාබොනික් අම්ලය H2CO3. මේ කාබොනික් අම්ලය වාගේ අම්ල දිය වෙලා තියෙන නිසා වැසි ජලයේ තරමක් ආම්ලිකයි. තරමක්. ඒකින්ද ඔකට්ටිය දන්නවා pH ගේ 7ට අඩු වෙනවා නම් ඒක ආම්ලිකයි. ඒක එහෙම කියන්නේ හොඳටම අම්ලනේ. හරිද? 7ට වැඩි නම් තමයි වාෂ්මිකයි වෙන්නේ. ඒක නිසා ඇත්තටම වැසි ජලයේ pH ගේ 7ට අඩුයි. හරිද? ඉතින් 7ට අඩුයි කියන්නේ 6යි ගාණක්. හරිද? වගේ වෙන්න පුළුවන්. හැබැයි වාතයේ කාබන් ඩයොක්සයිඩ් වායුව දියවීම හේතුවෙන් වර්ෂා ජලයේ පද වශයෙන් මොකද ආම්ලික වෙනවා. ඒක වැසි ජලයේ pH එකේ 5.6ක් වාගේ ගානට 6ක් විතර අඩු වෙනවා. හැබැයි මීටත් වඩා අඩු වගේකට පහළ බැස්සොත් අන්නේ වර්ෂාවට තමයි කියන්නේ අපි මොකද්ද අම්ල වැස්සක් කියලා. ඒකට හේතුව වන්නේ විශේෂයෙන්ම ගල්අඟුරු බලාගාරවල ලංකාවේ නම් නොරොච්චෝලි ගල්අඟුරු බලාගාරේ මේ ගල්අඟුරු වල සල්ප තියෙනවා. හරි ගල්අඟුරු වල සල්ප තියෙනවා. එතකොට ගල්අඟුරු දහනය කරද්දී විශාල වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. හරි ඒ වගේම කර්මාන්ත ශාලා වලින් විශේෂයෙන්ම වාහන දුමෙන් වාහන වලින් පිට වෙනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ්. මෙන්න මේ දෙක ජලයේ දිය වෙලා පිළිවෙලින් මේ මෙතන රූපේ තියෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා වෙලා ජලයේ දිය වෙලා හැදෙනවා සල්ෆියුරික් අම්ලය H2SO4. නයිට්‍රජන් වල ඔක්සයිඩ් තාප ප්‍රතික්‍රියා වෙලා ජලයේ දිය වෙච්චම හැදෙන්නේ නයිට්‍රික් අම්ලය. මේක මොකද ප්‍රබල අම්ල දෙකක්. ඉතින් මේ ප්‍රබල අම්ල දෙක ඒ තරම්ම ප්‍රබල නැහැ. වතුර දිය වෙච්චම තනුක වෙනවා. හැබැයි එතකොට ආම්ලික ගතිය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් දිය වුණා වගේ නෙමෙයි මේ දෙක දිය වුණාම. එතකොට
මේ වායු දෙක එන්නේ කොහෙන්ද? හරිද? ස්වභාවිකව දැන් ගල්ලඟුරු මේ ගිනි කඳු වලින් එහෙමත් එනවා. නමුත් අපි කතා කරන්නේ ප්‍රධානම මිනිසාගේ ක්‍රියාවක් වන ගල්ලඟුරු බලාගාර. වාහන වල දුම. හරිද? අන්න ඒ වගේ පිට වෙන මෙන්න මේ වායු දෙක තමයි අම්ල වැස්සට හේතු වෙන්නේ. මේවා ජලයේ දිය වෙලා ආපුවම pH එක මොකක් අඩු වෙනවා. අඩු වෙච්චාම මොකද වෙන්නේ? අම්ල වැස්සක් ඇති වෙනවා. එතකොට වර්ෂා ජලයේ ආම්ලිකතාව ඉහළ යාමට ප්‍රධාන හේතුව වායු ගෝලීය සල්ෆර් ඩයොක්සයිඩ්. මතක තියාගන්න ඕනේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඊළඟට සල්ෆර් ට්‍රයොක්සයිඩ් උත් තියෙනවා. ඒ දෙක එකතු වෙලා කොහොමද හැදෙන්නේ? සල්ෆියුරික් අම්ල. ඊට පස්සේ නයිට්‍රජන් වල ඔක්සයිඩ්. නයිට්‍රජන් වල ඩයොක්සයිඩ් සාන්ද්‍රය ඉහළ යනවා. ගියාම මොකද වර්ෂා ජලයත් එක්ක තමයි එන්නේ. ආපුහම මේ අම්ල වැසි වලින් හරිද? ඇති වෙන තත්ත්වය මොකක්ද? මේ රූපෙත් පෙන්වන්නේ ප්‍රධාන වශයෙන් අම්ල වලට හේතු වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් කර්මාන්ත ශාලා වාහන ගලමුණු බලාගාර වාගේ ඒවා බලපානවා. අම්ල වැසි වලින් ඇති කරන අහිතකර බලපෑම් සමහරක්. එතකොට ශාකපත්‍ර පිච්චෙන හින්දා වනාන්තර හා භෝග විනාශ වෙනවා. ජලාශවල ජලයේ ආම්ලිකතාව ඉහළ යාම නිසා ජලජ ජීවීන් විනාශ වෙනවා. ඒ කට්ටියන් හුස්ම ගන්න බෑ. මොකද අර දිය වෙලා ඇලුමිනියම් වගේ ඒවා වතුරට ගිහිල්ලා ඒ වගේ කරමල් වල හානි පැමිණෙනවා. ආම්ලික ස්වභාවය ඉහළ යාමෙන් ශාකවල කනිජ අවශෝෂණයට බලපෑම් ඇති වෙනවා. එතකොට ශාක වර්ධනය විහිළ වෙනවා. හරිද? ඊට පස්සේ කුණුගල් පාෂාණ දිය වෙනවා. විශේෂයෙන්ම දැන් ওই ටජ් මහල් වගේ ඒවා හදලා තියෙන්නේ කිරිකරුණු වලින්. එතකොට ටජ් මහල් එකේ මතු පිට දැන් දිය වෙලා තියෙනවා මේ අම්ල වැසි නිසා. මොකද ඉන්දියාවේ ප්‍රදේශවල විශාල වශයෙන් කර්මාන්ත ශාලා තියෙනවා මේ වායු පිට වෙන. ඊට පස්සේ කොහොම මේ ඉදිකිරීම ගොඩනැගිලි ප්‍රතිමා නටබුන් ආදීවත් විනාශ වෙනවා. විභාගයට ඔය වගේ ප්‍රශ්නයක් අහපුවම මේක තේරුම් ගන්න ඕනේ. ඊට සමහර විශ්වාහිත බැරලෝහ දිය වෙනවා. අර බැරලෝහ කියලා කියේ කැඩ්මියම්, ආසනික්, ලෙඩ් වගේ ඒවා තියෙන්නේ. ඒවා ජලයේ දිය වෙලා එප ජලාශවල ලෝහ අයන සාන්ද්‍රය ඉහළ යනවා. එතකොට ඒවා ජීවීන්ගේ ශරීරයට ගියාම ආහාර දාම ඔස්සේ ගිහිල්ලා විශාල වශයෙන් හානි සිදු වෙනවා. හරිද? ඒක නිසා අම්ල වැසි වලින් ඇති වෙන අහිතකර බලපෑම දැන් ඔකට කතා කරා. දැන් අපේ ඊළඟට මේ කට් වෙන නමුත් හොඳ වීඩියෝ එකක් බලන්න තියෙනවා. අපි විකිරණ මට්ටම බලමු. පෘථිවියේ ස්වභාවික ප්‍රබල මගින් ලැබෙන විකිරණ වලට මෙන්ම ස්වභාවිකව ලැබෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසාද විකිරණ වලට නිරාවරණය වීම දිනෙන් දින වැඩි වෙමින් පවතී. විශේෂයෙන් ඕසෝන් වියන ක්ෂය වීම හා න්‍යෂ්ටික ඉන්ධන බලාගාර සිදු අනතුරු මේට හේතු වී ඇත. මේ විකිරණයෙන්ද ඊට අමතරව න්‍යෂ්ටික බලාගාරවල මේ ප්‍රසිද්ධම දෙකක් තමයි ජපානයේ ෆුකුෂිමා බලාගාර පිපිරීම සහ රුසියාවේ චෙර්නෝබිල් බලාගාරයේ පිපිරීම. විශාල හානියක් වුණා. මිනිස්සු මැරුණා, දේපොළ හානි වුණා, පස්සේ කාලයකට පිළිකා එන්න ගත්තා. ඒ වගේ ලොකු හානිදායක තත්ත්වයක් උදා වුණා. අපි මේ කට්ටන් පස්සේ අපේ පේපර් එක බලපුවම ඉවර වෙනවා. ඒ අතරේ මේක බලාගන්න වීඩියෝ එක. කොහොමද අපේ අනාගතය ගැන කතාව. දැන් ඊට පස්සේ
මේකට මම පේපර් එක පෙන්නන්නම්. ඊට පස්සේ ඔකට පොඩ ලෑස්ති වෙන්න අපි මේ ප්‍රශ්න කරලා පන්තිය නවත්තනවා. ඊට පස්සේ ඉරිදා දිනවල සීකරේ පන්තියත් අනිත් තැන් වල මේ පන්තිත් මේ විදිහට පැවැත්වෙනවා. මේ ඉතින් එන්න නැති ළමයිට YouTube එකෙන් තමයි බලා ගන්න වෙන්නේ. ඉතින් අය වෙන පන්තියේදී මේ පාඩම් කරෙන් හම්බෙන්නේ නැහැ මේ අවුරුද්දට. ඒක නිසා ඒවා ටික බලා ගන්න. දැන් අපි මම පේපර් එක දානවා. ඊට පස්සේ කට්ටම් පස්සේ ඔය කට්ටිය පේපර් එකට උත්තර ලියපුවාම ඉවරයි. පොඩි වෙලාවක් යන්නේ 2016 ළඟ තියෙනවා නම් ගන්න නැත්තම් මේක හරි මම හිතන්නේ අද කට්ටිය සහභාගී වුණා. අපි කතා කරමින් එතකොට පවතින්නේ 15 වෙනි පාඩම 11 පන්ති අවසාන පාඩම ජෛව ගෝලයේ පාඩමේ අපි ඊට කලින් කතා කරා මේ එක මාතෘකාවක්. ඒ මාතෘකාවෙන් ආ ප්‍රශ්න කතා කරා. මොකද මේ ජීවන රටාව වෙනස් වීම නිසා ඇතිවන බලපෑම් ගැටලුව බෝ නොවන රෝග ගැන කතා කරා. අද කතා කරේ මේ පරිසර දූෂණය පිළිබඳ. පරිසර දූෂණය අර්ථ දැක්වීම, පරිසර දූෂණය වෙන්න බලපාන හේතු, ඊට පස්සේ පරිසර දූෂණයේ ඍජු බලපෑම් යටතේ ඕසෝන් ස්තර හායනයේ ගෝලීය උණුසුම ඉහළ යාම, සුපෝෂණය, අම්ල වැසිය ආදී කතා කරා. එහිදී ගෝලීය උණුසුම ඉහළ යාම, ඕසෝන් ස්තරයේ තුනී වීම, ප්‍රභා රසායනික භූමිකාව, අම්ල වැසි ඇවිල්ලා වායු දූෂණය, පරිසර දූෂණය, ඍජු බලපෑම වල වායු දූෂණය, සුපෝෂණය වල ජල දූෂණය. ඊට පස්සේ අනික් එක තමයි ජෛව එක්රැස් වීම. හරිද? ඒක ජලයේ වෙන්නත් පුළුවන්, ගොඩබිම වෙන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද අහන ප්‍රශ්නෙත් ජෛව එක්රැස් වීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ඒතර ජෛව එක්රැස් වීම කියන එක අර්ථ දැක්කුවා. ඒතර එන්න ඕන උත්තරේ මොකද්ද ඔය කට්ටියන්ට? ආහාර දාමයක ඔන්න ලියාගන්න ලියා දෙන්න ඕනේ. කොකල කැලේක ප්‍රශ්න අංක දාලා ලියා ගන්න පුළුවන්. ජෛව එක්රැස් වීම කියන්නේ ඒකට මොකද්ද? ආහාර දාමයක පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට විස රසායනික සාන්ද්‍ර වීම. පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට විසහිත රසායනික ද්‍රව්‍ය සාන්ද්‍ර වීම. සර වැඩි වෙනවා අගිස්තරයක්දී. සාන්ද්‍ර වීම තමයි ජෛව එක්රැස් වීම කියලා හැඳින්වුවේ. හරි එතකොට ඒකට එහෙම උත්තරයක් ලියන්න ඕනේ. හරි? සාන්ද්‍ර වීම කියන කතාව. ඉන්නේ හරි? පෝෂී මට්ටමින් පෝෂී මට්ටමට විස සාන්ද්‍ර වීම. කතාව තියෙන්න ඕනේ. හරි? ඊට පස්සේ ඊළඟ අහන ප්‍රශ්නේ මොකද්ද? ඕසෝන් ස්තරය මගින් කරන කාර්යය. එතකොට ඕසෝන් වියන තුනී වීමේදී අපි කියව ඕසෝන් ස්තරය කිලෝමීටර් 25ක් පමණ ඉහළින් තමයි තියෙන්නේ. එතකොට ඕසෝන් ස්තරයේ වැදගත්කම සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ. මේ කිරණ වර්ග කීපයක් තියෙන එකෙන් සමහර එන විස කිරණ පෘථිවියට આવොත් අපිට විවිධ රෝග ඇති වෙනවා. එතකොට ඉන්නේ මොකද්ද? එතකොට සූර්යාගෙන් පැමිණෙන නිකුත් වන පාරජම්බුල කිරණ පෘථිවි පෘෂ්ඨයට ළඟා වීම වැළැක්වීම. පරාවර්තනය කියව ලකුණු දෙන්නේ නැහැ. පරාවර්තනයේ පෘථිවි පෘෂ්ඨයට ළඟා වීම වැළැක්වීම තමයි ඕසෝන් ස්තරයේ කාර්යය. එතකොට මේකට ලියවෙන්න ඕනේ අන්න ඒක. සූර්යාගේ නිකුත් වන පරජම්බුල කිරණ පෘථිවි පෘෂ්ඨයට ළඟා වීම වැළැක්වීම. නැත්නම් අඩු කිරීම වැනි දෙයක් තිබ්බොත් තමයි ඒකට ලකුණු දුන්නේ. මෙන්න මේකට. ඊළඟ දැන් ජෛව එක්රැස් වීම ඇහුවා, ඍජු බලපෑම් වල ඕසෝන් වියන තුනී වීම ඇහුවා. එක එක කාලෙට එක එක විදිහට අහනවා. ඊළඟට අහන ප්‍රශ්නය පසුගිය සියවස තුල ලෝකයේ සාගර ජල මට්ටම සෙන්ටිමීටර 10ක් 20ක් පමණ වැඩි වී ඇත. මේ සඳහා ඍජුවම දායක වී ඇත්තේ ඉහත කුමන බලපෑමද? දැන් මත තියාගන්න ඉහත කියන්නේ මේ ජෛව එක්රැස් වීමයි ඕසෝන් ස්තරය නෙමෙයි. අර ඉහත දුන්න විස්තර ගොඩක්. පරිසර දූෂණයේ ඍජු බලපෑම් කියලා දුන්නේ ටිකක්. මම දැක්කද? ඍජු බලපෑම් කියලා.
මෙන්න මේ ඍජු බලපෑම් ටිකක් තියෙනවනේ. මොකද්ද? ඕසෝන් ස්තර 6නේ ගෝලීය උණුසුම ඉහළ යාම, සුපෝෂණයේ ජෛවික රැස්වීම, අම්ල වැසීම. ඔන්න ඕවගෙන් සාගර ජල මට්ටම ඉහළ යන්න බලපෑම මොකද්ද? මම ඒක වීඩියෝ දර්ශනයි ඔක්කොම එක දැන් පැහැදිලි කරා. එතකොට ගැසිය දිය වෙලා සාගර මට්ටම ඉහළ යන්න නම් ගෝලීය උණුසුම වැඩි වෙන්න ඕනේ. එතකොට ලොකු දේවල් කියන්න නෑ. කෙලින්ම ඍජු උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. ඒ උත්තරේ ලියවන ලකුණු ටික හම්බෙන්න මොකක්ද ඕනේ වෙන මොකක්ද ක්ලීවට ලකුණු දෙන්නෙත් නෑ. ඒකිට උඩ උත්තර තියෙනවා. ඒ තියෙන උත්තරේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. මොකද තියෙන ඔක්කොම ලියලා හරියන්නේ නෑ. හරියක ලියවොත් විතරයි ලකුණු දෙන්නේ. එතකොට මේකට ලියන්න වෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම. මොකද මේක තියෙන එකම කියන්න ගෝලීය උණුසුම ඉහළ යාම කියලා තියෙනවා. ඒකම ලියන්න ඕනේ. නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. වෙන දේවල් ලියවට හරියන්නේ නැහැ. හරි? ඒකට තමයි ලකුණු දුන්නේ. දැන් ඊළඟ මොකක්ද? මේ වගේ ප්‍රශ්න ටිකක් තමයි එන්නේ විභාග වලට. ඊළඟට මේ සඳහන් AB රූප සලකන්න. දකින්න නැති AB රූප 1950 සහ 2015. දැන් ඒ රූපේ බලන්න ද්‍රව තියෙන ප්‍රමාණ 2015 දී අඩු වෙලා. ඒ වගේම පාරජම්බුල කිරණ අර ගොඩක් ඕසෝන් වියනෙන් පරාවර්තනයේ වෙලා තිබ්බට 2015 දී ඒ තරම් පරාවර්තනය වෙලා නැහැ. හරිද? එතකොට කාරණා දෙකක් එතන තියෙනවා. ද්‍රවාසන්න ප්‍රදේශ ටික ටික අඩුවීමයි ඊළඟට සූර්යාගෙන් එන කතාවේදී සූර්ය තාප කිරණ පරාවර්තනය වෙලා තියෙනවා. මෙතන ඕසෝන් වියනක් කියන්නේ මෙතන වායුගෝලයේ තියෙන්නේ මෙතන. වායුගෝලයෙන් පරාවර්තනය වෙලා තිබ්බට මේක හුඟක් ඒවා පෘථිවිය තුලටම රැඳිලා තියෙනවා. ඊට පස්සේ B එකේ තියෙන්නේ මොකද්ද? විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ කොරල් පරය. කොරල් පරයේ ප්‍රමාණය විශාලයි 1950 දී. අරකෙදි කොරල් පරය කුඩා වෙලා. ඒක නිසා ඒ රූප දෙක ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔකට ඒක ටාගට් කරන්නේ ද්‍රවාසන්න ප්‍රදේශවල තියෙන ප්‍රමාණය. B එකේදී කොරල් පරයේ තියෙන ප්‍රමාණය තමයි බලන්නේ. එතකොට මෙහි සඳහන් A හා B රූප සලකන්න. මේවා දල රූප සඳහන් වෙයි. හරි? A හා B මගින් දැක්වෙන්නේ ඊට කුමන බලපෑම් දෙකද යන සඳහන් කරන්න. එතකොට ඊට අර තිබ්බ ඍජු බලපෑම් ටික. මම කියන්නවාද ඍජු බලපෑම් ටික. ඒ ඍජු බලපෑම් වලින් ওই දෙකද වෙන්නේ. එතකොට අපි දන්නවා ද්‍රවාසන්න ප්‍රදේශවල තියෙන අයිස් ටික අඩු වෙලා තියෙනවා. මොකද සූර්යයක් දාලා තියෙනවා. සූර්යාගෙන් එන කිරණ අපි මෙතන ඕසෝන් ස්තර දන්නේ වායුගෝලය දාලා තියෙන්නේ. ඉස්සෙල්ලා ඇවිල්ලා ඒක ටික අහපව ගියාට දැන් හුඟක් ඒවා පෘථිවිය මත රැඳිලා. එහෙනම් ඒ ඇවිල්ලා මෙන්න මෙතෙන්ද ලියවෙන්නේ වෙන්න ඕනේ ගෝලීය උණුසුම ඉහළ යාම. ගෝලීය උණුසුම ඉහළ යාම. ඊළඟ මෙහෙම කොරල් පර මුණුගල් ආශ්‍රිත ඒවා දිය වෙන්නේ අම්ල වැසි නිසා. ඒක නිසා B වලට ලියන්න ඕනේ අම්ල වැසි කියලා. අම්ල වැසි. ලකුණු දෙනවා. වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඒවට විභාගයේ ලකුණු එක ගානේ ඒවා හම්බෙලා තියෙනවා. මේ ප්‍රශ්න වලට ලකුණු 15 ගානේ හම්බ වෙනවා 4ක්. විභාග රචනා ප්‍රශ්න 4ට 15 ගානේ 4ක් එනවා. රචනා ප්‍රශ්න 4ට ඉන්නේ 20 ගානේ. හරි අන්න එහෙමයි ලකුණු දෙන පිළිවෙල. හින්දා මේවා අමාරු නෑ. පාඩම් ටික හරි කරලා තිබ්බනම් ආબોධයෙන් ලියන්න පුළුවන්. තවත් තියෙන්නේ ඒක. ඊට පස්සේ තියෙනවා මේ දක්වන බලපෑම සඳහා හේතු වන වායුන් දෙකක් සඳහන් කර B. අන්න වැදගත් වෙන B හි දැක්වෙන. අපි අම්ලවැසි කතා කරා. අම්ලවැසි පැහැදිලිවම කතා කරා. ඒකෙදි කියලා දෙනවා දැන් B හි දැක්වෙන බලපෑම. ඒතර B හි දැක්වෙන බලපෑම කොට දැනගන්න ඕන කොරල් පරදිය වෙනකොට අම්ලවැසි කියලා. ඒක දන්නේ නැත්නම් අයින් ටික ලියන්න බෑ. B හි දැක්වෙන බලපෑම සඳහා හේතු වන වායුන් දෙකක් සඳහන් කර. එමෙ එක් එක් වායුව පරිසරයට නිදහස් විය හැකි ක්‍රමයක් බැගින් ලියා දක්වන්න. වායුවේ නම ඉදිරියෙන් අදාළ ක්‍රමය ලියන්න. එතකොට අන්න පරිසර ඒ අදාළ සිද්ධියට හේතු වෙන වායුව විතරක් බෑ මේ වායුව එක්රැස් වෙන්නේ කොහෙන්ද කියන අදහසත් දැනගන්න ඕන. එතකොට වායු වර්ග දෙක දැනගන්න ඕන ඉස්සල්ලා. මොකද්ද? සල්ෆර් ඩයොක්සයිඩ්
එක වායුව සල්ෆර් ඩයොක්සයිඩ් අනික් වායුව මොකද්ද නයිට්‍රජන් ඩයොක්සයිඩ් නැත්නම් නයිට්‍රජන් වල ඔක්සයිඩ්. එතකොට මේවා වායු වලට එකතු වෙන්න හේතු ගොඩක් තියෙනවා. කට්ටිය එකකින් එකක් දෙකක් ලියවනම් ඇති. හරිද? එකක් සල්ෆර් ඩයොක්සයිඩ් එනවා ගල් අඟුරු බලාගාර වලින්. ඔක්කොම ලියන්න ඕනේ නැහැ එකක්. ලියවනම් ඇති. ගල් අඟුරු බලාගාර. ඒක ලියවේ නැති කෙනෙකුට පුළුවන් මේ සල්ෆර් පිට වෙනවා. අර මම ඔයාලට කලින් පාඩම් ගන්න වල්කනයිස් කරපු රබර් වලට ගෙන්න ගම් දාලා මේ වල්කනයිස් කරපු රබර් හදන්නේ. අන්න ඒ වගේ වල්කනයිස් කරපු රබර් ඔය ටයර් එහෙම තියෙන ඒවා ගිනි තිබ්බහම වල්කනයිස් රබර් දහනය කීවත් සල්ෆර් ඩයොක්සයිඩ් උත්තරේ හරි. හරි ඊළඟට ස්වභාවික සිද්ධියක් තමයි ඒකත් කමන්නේ අහලා නැහැ මිනිහාගේ කියලා ගිනි කඳු පිපිරීම. ගිනි කඳු පිපිරීමත් මේකට දාන්න පුළුවන්. හරි අන්න එතකොට හේතු හොයාගන්න B කියන්නේ අම්ලවැසි කියලා. අම්ලවැසි වලට හේතු වන්නේ මොකද්ද? සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒවා පරිසරයට එකතු වෙන ක්‍රම. දැක්කද මේ ප්‍රශ්නේ ඔක්කොම කවර් වෙනවා. එතකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ් ස්වභාවිකව එකතු වෙන එකක් තමයි ඒක ලිවත් හරි විදුලි කැටීම. විදුලි කොටනකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ් එනවා. මොකද වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා. ඊට අමතරව නයිට්‍රජන් ඩයොක්සයිඩ් අනිවාර්යයෙන් වාහන වල එන්ජිමෙන් පිට වෙනවා. රත වාහන එන්ජිමේ සිදුවන දහනය කියලා ලියන්නකෝ ඒත් හරි. හරිද? අන්න ඒවා එකක් ලියපුවා ඉතින් ඔක්කොම ලියන්න ඕනේ. ඒවා එකක් ලියපුවාම ඒ ලකුණු ටික අදාළ ලකුණු ටික හම්බ වෙනවා. හරි එතකොට මේ වායු වලට ඔකට වායු දෙක විතරක් ලියලා ලකුණු හම්බ වෙනවා ඈ. හරිද? ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒකෙන් දෙක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ දෙක ලියවල ලකුණු දෙක හම්බ වෙනවා. ඊට පස්සේ මේවට පිට වෙන ක්‍රම ලියවනම් තවත් ලකුණු හම්බ වෙනවා. එන්න ඔකට ෆුල් මාක්ස් ගන්න ඕන නම් ඔක්කොම ලියන්න වෙනවා. හරිද? ඊට පස්සේ අපි මේ කැලේ අපි ඉගෙන නැතුණාට අද මේ ප්‍රශ්න ඉවරයක් කරලා තමයි පන්ති අවසන් කරන්නේ අපි. ඒකින්ද මේ ටිකත් අපි කරලාම අවසන් කරමු පන්තිය. හරි? ඒකින්ද 9 10 11 අපි පන්ති පටන් ගන්න තියෙනවා. මේ ඒකින්ද මේ පන්ති වලට අංගිලා මල්ලා සහභාගී කරවන්න ඔය කට්ටියත් මේ පිළිවෙලට පන්තියට ඇවිල්ලා මේ කාලය තුල අවශ්‍ය දේවල් ගන්න. හරි එහෙනම් අපි තව අපි මම තප්පුරි කොටස් කීපයක් තියෙනවා. ඒ ටිකත් ඉවර කරමු. පරිසර දූෂණය සඳහා හේතු වන ඝන අපද්‍රව්‍ය කීපයක් පහක් දී ඇති. මම තනිකරම ජෛව ගෝලීය පාඩමේ 15 වෙනි පාඩමේ මාතෘකා පහෙන් 3 වෙනි මාතෘකාවෙන් තමයි මේ ඔක්කොම අහලා තියෙන්නේ. දැන් දැක්කද මේ මාතෘකාව කරන්න නැතුව මග ඇරුණා නම් එහෙම ඔක්කොම ඉවරයි. මේ කිසිගෙන අවබෝධයක් නැහැ. හරිද? එහෙනම් තනිකර අද අපි ඉගෙනුවෙත් ඒකයි ඊට අදාළ ප්‍රශ්න කරන්නේ. අපි ඊළඟ සතියේත් මේ පාඩමේ තව මාතෘකාවක් අරගෙන ඒක ඉවර කරලා ඊට සම්බන්ධ ප්‍රශ්නයක් කරනවා. අද මේ අවසන් කරන්නේ 15 වෙනි පාඩමේ මාතෘකා පහෙන් දෙවෙනි මාතෘකාව. ඒ වගේ අපි මේ පාඩම් ටික කරමු. ඊට අමතරව පන්තියේ නයිට්‍රජන් චක්‍ර වගේවත් උගන්වනවා. හරි? එහෙනම් අපි යමු ඊළඟ කොටසට. පරිසර දූෂණය සඳහා හේතු වන ඝන අපද්‍රව්‍ය කීපයක් පහත දී ඇත. ප්‍රතිදීප්ත පහන්, පොලිතීන්, රසායනික පොහොර, ශෝධනකාරක, මෂින් වලට දාන්නේ ශාලක කියන්නේ, සත්ව මල ද්‍රව්‍ය. ඔන්න ඝන අපද්‍රව්‍ය කීපයක් තියෙනවා. මේ ද්‍රව්‍ය අතුරින් සුපෝෂණය සඳහා යුට්‍රිෆිකේෂන් හේතු වෙහි ද්‍රව්‍යයක් සඳහන් කරන්න. පස්තියා ගන්න මම කීවා ගෘහස්ථිත අපද්‍රව්‍ය, කර්මාන්ත ශාලා, කුෂිකාර්මික අපද්‍රව්‍ය වගේ ගොඩාක් දේවල් ජලයට එකතු වෙලා තමයි ජලයේ නයිට්‍රේට්, ෆොස්ෆේට් අයන වැඩි වෙලා මේ සිද්ධිය වෙන්නේ. ඒකින්ද මේකට මේ ද්‍රව්‍යයක් සඳහන් කරන්න කියනවා. මේකේ ද්‍රව්‍ය කීපයක් තියෙනවා. ඔය කට්ටිය ඒ වයින් එකක් සඳහන් කරා නම් ඇති. එකාට ලියන්න පුළුවන් එකක් තමයි රසායනික පොහොර. මෙතන ලියන්න පුළුවන් ඉඳ තියෙනවා රසායනික පොහොර කියලා ලියන්න පුළුවන්. පොහොර. කයි අහන්නේ? ගොඩක් ලියලා වැරදි වලිය ලකුණු කපා ගන්න එපා. ඊට අමතරව මේ ශෝධනකාරක ඒ වගේ තියෙනවා නයිට්‍රේට්, ෆොස්ෆේට්. ශෝධනකාරක ලීවත් ඔය කට්ටිය. ශෝධනකාරක ලීවත් ඒ ලකුණු හම්බ වෙනවා. ඊට අමතරව අපි කීවා සත්ව මල ද්‍රව්‍යවල, මල මුත්‍රවල මේ නයිට්‍රේට්, ෆොස්ෆේට් තියෙනවා. ඒකින්ද අර උත්තර වෙන මොකක්ද ලියන්න එපා. උඩ තියෙන ඒවා බලලා ලියන්න. සත්ව මල ද්‍රව්‍ය. හරි ලේසි. සත්ව මල ද්‍රව්‍ය කියලා ලියන්න ඕනේ. මේ තුනම ලියන්නේ නැහැ. මොකද එකක් ලියවනම් අදාළ ලකුණු කට්ටියට හම්බ වෙනවා. මොකද
එක ලකුණයි හම්බෙන්නේ. නේ කොච්චර ලියවත් වැඩක් නැහැ. අදාළ එක ලියව නම් ඇති. ඊට පස්සේ පරිසරයට රසදිය නිදහස් වීමට වඩාත්ම ඉඩ ඇත්තේ ඒ සඳහන් කුමන ද්‍රව්‍ය මගින්ද? එතකොට රසදිය නිකුත් වෙන්න තියෙන ප්‍රධානම දෙයක් තමයි ඔය ටියුබ් ලයිට් කියන ඒවා ප්‍රතිදීප්ත පහන්. නිවෙස් වලින් ඉවතලන ගෘහස්ථිත අපද්‍රව්‍ය කියන්නේ අපි කිව්වේ පරිසර දූෂණයට හේතු වෙනවා කියලා. ඒතර අන්නේ ගෘහස්ථිත අපද්‍රව්‍ය තමයි මේකට අයිති වෙන්නේ. එතකොට මේකට උත්තරේ එන්නේ ප්‍රතිදීප්ත පහන්. හරි කලින් ඉගෙන ගත්තම සිද්ධි ටික තමයි මේක සඳහන් වෙන්නේ. හරි. ඊට පස්සේ මේක අපි උගන්වන්නේ අවසාන කොටසේ. තිරසර කළමනාකරණය යටතේ තමයි තියෙන්නේ පරිසර දූෂණය නෙමෙයි. නමුත් ඒ වගේ ප්‍රශ්නයක් අහද්දී එකම මාතෘකාවෙන් ඔක්කොම අහන්නේ නැහැ. විවිධ මාතෘකා කලවම් කරනවා. නමුත් මේකේ වැඩිපුරම මේ 2016 ඔකට සිලබස් එක අලුත් සිලබස් එක පටන් ගත්තම අවුරුද්ද ඉස්සල්ලාම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ. ඒක වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ පරිසර දූෂණයට. ඉතින් ඉදිරියේදී ඔය වගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම බහුවර්ණ වලත් මේක අහනවා. ඉතින් මේ කොටස පරිසර දූෂණය නොවුනට අපි මේ කොටසත් එක්කලා තමයි අපි අද අවසන් කරන්නේ මේක. පහක් දැක්වෙන එක් එක් ක්‍රියාව අපද්‍රව්‍ය කළමනාකරණයේදී යොදාගෙන අපි උගන්වනවා පන්ති හරි දැන් මේ ලබන හති උගන්වන්නම් 4R මූලධර්මයේ කුමක් සඳහා නිදසුන් වේද. එතකොට ඔය කට්ටිය අපද්‍රව්‍ය කළමනාකරණයේ ඒවා ගැන වෙනම අපි කතා කරනවා. හරිද? වෙනම කතා කරනකොට ඔය කට්ටියන්ට 4R සංකල්පය කියලා එකක් එනවා. හරිද? 4R සංකල්පයේ reuse, reduce, replace, recycle කියලා මේ R අකුරෙන් පටන් ගන්න කරුණු හතරක් තියෙනවා. හරිද? reuse නැවත භාවිතය, reduce අපි අනවශ්‍ය දේවල් අඩු කරන්න යන්නේ, replace ඒ වෙනුවට වෙනක් එකක් දානවා, recycle ප්‍රතිචක්‍රීකරණය. අන්න ඒ සංකල්ප ටික භාවිතා වෙනවා අපද්‍රව්‍ය කළමනාකරණයේදී. හරිද? එතකොට මේ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන අපි පස්සේ ගන්නතුරු මේකට අදාළ උත්තරේ තමයි මේ ගන්න යන්නේ 4R සංකල්පය. එතකොට මම මතකනේ reduce, reuse, replace, recycle. ඒක උගන්වන්න අවබෝධයක් නැති වෙයි. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය. අපි දැන් රසායනික පොහොර භාවිතා කරලා විශේෂයෙන්ම පාරිසරික ගැටලු ආවනේ. හරිද? විශේෂයෙන්ම සුපෝෂණය ගමුකෝ. ගලාස් වලට ඇවිල්ලා එහෙම ආවනේ. ඒතර ඒ වෙනුවට අපි යෝජනා කරන්නේ කාබනික පොහොර. පරිසර හිතකාමී. එතකොට අන්න එහෙම එක්කට යනවා නම් අර 4R සංකල්පේ R අකුරු 4 තිබ්බනේ. R අකුරු 4ෙන් මේකට යා ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද? එතකොට මේකට ගන්න වෙන්නේ ඔය කට්ටියන්ට අරක වෙනුවට මේක හුවමාරු කරනවා. රීප්ලේස් කරනවා කියන අදහස තමයි මේ ගන්නවන රීප්ලේස්. මොකද ඒ වෙනුවට අරක දානවා. එතකොට 4R සංකල්පේ රීප්ලේස් කියලා ලියන්න නැත්නම් පරිසරයට අහිතකර ද්‍රව්‍ය වෙනුවට පරිසර හිතකාමී ද්‍රව්‍ය කියලා ලියවත් භාවිතය හරි කරා නැත්නම් ආදේශනය රීප්ලේස් කියන්නේ අපි ආදේශනය කියලා ලියවත් හරි නැත්නම් ඉංග්‍රීසියෙන්ම ලියන වඩා හොඳ ආර අකුර තියෙන හින්දා සිංහලෙන් කියන්නේ ආදේශනය කරනවා. අර එක වෙනුවට මේක. ඔන්න රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය අපද්‍රව්‍ය කළමනාකරණයේ භාවිතය වෙන 4R වල රීප්ලේස් භාවිතා වෙන්නේ. ඊළඟට සත්ත්ව මල ද්‍රව්‍ය වලින් ජීව වායු නිපදවන්න පුළුවන්. සත්ත්ව මල ද්‍රව්‍ය වලින් අපි ආක ගිහිල්ලා පල් වෙලා මේ ප්‍රශ්න ඇති වුණාට වඩා ජීව වායු නිපදවන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මොකද්ද? නැවත භාවිතයට ගන්නවා කියන එකනේ. මේ සත්ත්ව මල ද්‍රව්‍ය නැවත භාවිතයට ගන්නවා. නැවත භාවිතයට ගන්න එකට අපිට සුදුසු වචනේ තමයි ඒ ලියන්න ඕනේ සංසිද්ධියට රීසයිකල් කියන එක. පුනර්ජනනී කියලා කියන්නේ අපි ප්‍රතිචක්‍රීකරණය. හරිද? රීසයිකල් ඒක තමයි ලියන්න වෙන්නේ. රීසයිකල් ප්‍රතිචක්‍රීකරණය. ඔය දෙක එකක් ලියනවා නම් ඇති ඈ. ප්‍රතිචක්‍රීකරණය. ඔය 4R සංකල්පේ අපි ඉදිරි පාඩමේ කතා කරන එකක් දාලා තියෙනවා. ඊට අමතරව අහනවා පරිසරයට අවසාන කොටස හිතකාමී පුනර්ජනනීය ශක්ති සම්පත් දෙකක් ලියන්න. එතකොට අපි දන්නවා
පුනර්ජනනීය ශක්ති සම්පත් වෙනවා කියන්නේ නැවත නැවත භාවිතයේදී අපිට භාවිතා කරලා ගන්න පුළුවන් ඒක පුනර්ජනනීය නොවන. දැන් පෙට්‍රල් ඩීසල් එහෙම ඉවර වෙච්ච පස්සේ නැවත ලීසින් හැදෙන්නේ නැහැ ඒවා. පුනර්ජනනීය නොවන. අන්නේ පරිසරයට හානියක් වෙන්නේ නැහැ අත් වශයෙන් පුනර්ජනනීය ඒවා. පරිසර හිතකාමී පුනර්ජනනීය ශක්ති සම්පත් දෙකක් ලියා දක්වනවා. ඉතින් ප්‍රධාන වශයෙන් වචන මතක් වෙන්නේ පරිසර හිතකාමී ශක්ති සම්පත් ලෙස දැන් ටිකක් භාවිතයේ වැඩි වෙමින් යනවා. සූර්ය තාපය නැත්නම් සූර්යාලෝකය. කරේ එහෙම එක ලියන්න පුළුවන්. නැත්නම් සූර්ය ශක්තිය ලියන්න පුළුවන්. එකක් ලියලා මදි. තව එකක් ලියන්න ඕන. ඊට පස්සේ අපි ලියන්න පුළුවන් ඊළඟේ තමයි ගන්න පුළුවන් දැන් ඔය හැදුවත් එක්ක සුළං බලාගාර ඒකද සුළඟ ලියන්න පුළුවන්. අද සුළඟ ලියන්න පුළුවන්. ඊට අමතරව පොළවෙන් ගන්න පුළුවන් භූතාප ශක්තිය. දෙකයි ඕනේ. නමුත් මතක තියාගන්න භූතාප ශක්තිය. ඊට මුහුදු රළ වලින් ගන්න පුළුවන් උදම් ශක්තිය. අන්නේ වගේ දෙකක් ලියන්න ඕනේ. එතකොට ඔබට අදාළ ලකුණු ටික හම්බෙලා විභාගයෙන් හරිද? හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒකින්ද මේ වගේ ප්‍රශ්න පුළුවන් තරම් කරන්න මීට අදාළ එතකොට අද පරිසර දූෂක ඒ ප්‍රධාන බලපෑම් ඒ වගේ විභාගයට ප්‍රශ්නයක් අහපම උත්තර ලියන්නේ කොහොමද කියන එක කතා කරේ. එහෙනම් අද හැමලාමයට සහභාගී වෙන්න බැරුණා මේ මැසේජ් යවනවා පන්ති තිබ්බා එකේ කාරණා. ඉතින් පස්සේ YouTube එකට ඕනනම් දාගන්න. දාපම පස්සේ බලන්න පුළුවන්. පන්තියට හිටියනම් හරි ලේසි. හින්දා මේ ගැටලු තියෙනවා අපේ පන්තිවලදී අහන්න. එහෙනම් අද දවසෙන් අපි අද දවසට මේ මාතෘකාව අවසන් කරනවා. අපි ලබන බදාදා දිනේ මොකද මේ දවස් ටිකේ බදාදා තමයි කරන්න වෙන්නේ. බදාදා දිනේ තවත් මාතෘකාවක් තුලින් හම්බ වෙමු. ඔබගේ යෝජනා කොහොමද කරන්න ඕනේ කියලා